රෙකෝඩින් එක බාරගත්තා. මෙන්න වැඩි. දැන් අර කට්ටිය කැමති නැති අකමැති කතාවකට පොඩ්ඩක් කියන්න වෙනවා. ඒ අකමැති කතාව දන්න මොකද්ද? ගොඩක් දෙනා සාමාන්‍යයෙන් දන්නෝ ආර්ථික විද්‍යාව පළවෙනි පාඩමේනේ. අර අසීමිත මිනිස්සු වමනා නොහම කතා කරලා කියනකොට ඔළුවත් කකින මන් දන්න කොමනක් කට්ටියට හොඳේ. එතකොට අසීමිත මිනිස්සු වමනා තිබුණා, සීමිත සම්පත් එහෙම තිබුණා නේ. හිඟකම කියන ප්‍රශ්නය ආවා. ඒ හිඟකම කියන ප්‍රශ්නෙට විසඳුම් සොයන්න ආර්ථික පද්ධති බිහි කරගත්තා. මතකයිනේ. ආර්ථික පද්ධතියක කාර්යභාරයක් තිබුණා. ඒ ආර්ථික පද්ධතියක ඉන්නවා ප්‍රධාන පාර්ශ්ව කීපයක්. මතක ඇතින්නේ. ආර්ථික පද්ධතියක ඉන්නවා ප්‍රධාන පාර්ශ්ව කීපයක්. දැන් ප්‍රධාන පාර්ශ්ව කිව්වම කවුරුවත් ඇවිල්ලා උඩුබිම් බලන්න එපා මේකේ. එහෙමත් උඩුබිම් බලනවා නම් ඒ තරමට එයා පාඩමට අවධානය දෙනවා කියන දේ මම හිතනවා. මුලින්ම කියන්න ඕන දැන් පොඩ්ඩක් පටේ පොඩ්ඩක් කර එහෙම සද්දයක් ඇහි ඒව ගණන් ගන්න එපා. ඔයාලා වැඩේ කරගෙන යන්න හොඳේ. හරි. දැන් අහගන්න. ආපු ගමන් මයික් ඔෆ් කරන්න. නිෂ්පාදන සාධක වෙළඳපොළ ගැන අපිට කතා කරන්න තියෙන්නේ. කැමැති කට්ටිය කියලා කියන්නේ මම හොඳේ. අකමැති කට්ටියත් එක්ක මම වැඩ කරන්නේ නෑනේ. කැමැති කට්ටියත් එක්ක කරන්නේ. PDF එකේ ගන්න පිටු අංක ඕකේ 40න් පටන් අරන් තියෙන්නේ හොඳේ. ගන්න පිටු අංක 66 නෙමෙයි 65 යටට 65 තියෙන නිෂ්පාදන සාධක වෙළඳපළක සමතුලිතය. 65 අවසානයේ. හරි. ඊළඟට ඊට පස්සේ හරි අහගන්න. අපි සාමාන්‍යයෙන් මෙන්න මේ ටික දන්න ළමයි. තේරුණාද? ආර්ථික පද්ධතියක ඉන්නවා කුටුම්බ ව්‍යාපාර රජය කියලා ඔන්නෝම පාර්ශව තුනක්. ඔන්නයි ප්‍රධාන පාර්ශව තුන අපි දන්නෝනේ. මේ කුටුම්බ ගාව තියෙනවා ඔබ දන්නවා මොනවද? නිෂ්පාදන සාධක විදියට ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය. එතකොට මේ ව්‍යාපාරිකයා තමයි ව්‍යවසායකයා බවට පත් වෙන්නේ. ඔය කාරණා ටික ඔබ දැනුවත් වෙලා ඉන්න ඕන. ඔය ටික නොදැනුවත්ව මේ වැඩේ කරගෙන යන්න බෑ. එතකොට මේ කුටුම්බ සාමාන්‍ය අපි වගේ පවුලක් නේද? කුටුම්බ කියන්නේ සාමාන්‍ය අපි වගේ පවුලක්. ඒ පවුල ගාව තමයි තියෙන්නේ වීඩියෝ එක නැත්තේ අනිත් කට්ටියට මාව පේනවන්නේ නිත්‍ය අවුලක් නැහැ නේ එහෙමනේ. නැවතිලා කියන්නේ ඒ ඔයාට සිග්නල් අවුලක් දරුවෝ හොඳේ. සිග්නල් අවුලක් යාට. හරි දැන් අහගන්න. කුටුම්බ ඉන්නවා අපි රෙකෝඩින් එක හරි බලමු ඉතින් වෙන කරන්න දෙයක් නැහැ හොඳේ. කුටුම්බ ඉන්නවා එයා ගාව ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය කියන සාධක තියෙනවා. මතකද ඒව ටික? ඒ ටික මතක නැතුව මේක කරන්න බෑ. හොඳට අවබෝධ කරගන්න. එකපාරින් එක ෂොට් එකකින් වැඩේ දාගෙන ගොඩ දාගෙන මතක තියාගන්න ඕන නම් සවන් දීම තමයි පළවෙනි එක. හරිද? දැන් අරව නොදන්න කට්ටිය එන්න එපා. ඒ කට්ටිය වෙන කොහේ හරි යන්න. ශ්‍රමයට ලැබෙනවා වැටු. භූමියට ලැබෙනවා මොනවද? බදු කුලි. ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකයෙන් ලැබෙන්නේ පොලි. ඔන්න ඔය ඉපයීම් ටිකට ආර්ථික විද්‍යාවේ දෙන නම තමයි සාධක ආදායම්. නැත්තම් එයාට තවත් නමක් කියනවා. ඒ තමයි දේපල ආදායම්. මොනවද කියන්නේ? දේපල ආදායම්. ඇයි මේ දේපල කියලා කියන්නේ? ඔයාලට මතකද ආර්ථික පද්ධති වර්ග කරන තැන? ඔයාලට මතකද ආර්ථික පද්ධති වර්ග කරන තැන ප්‍රධාන නිර්ණායක තුනක් තියෙනවා. මාත් එක්ක වැඩේ කතා කරගෙන යන්නේ හොඳේ. මම බලනවා කවුරු අහුවෙයිද දන්නේ නැහැ උගලට. එන්න හොඳට අහගෙන ඉන්න. දේපල සම්පත්වල හිමිකාරත්වයේ කියන නිර්ණායකය මතකද? ඒ කියන්නේ රටේ නිෂ්පාදන සම්පත්වල අයිතිය තියෙන්නේ කාටද?
භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වයේ කියන සාධක ටික පෞද්ගලික අංශයට කියන්නේ කුටුම්බ වලටයි ව්‍යාපාර වලටයි අයිති නම් ඒ වගේ ඒවට කිව්වා ධනවාදී ආර්ථික. සහ එයා වගේම තවත් ස්වරූපයක් තියෙනවා කවුද? වෙළඳපොළ ආර්ථික. ඇත්තටම අපි මේ කතා කරන්නේ වෙළඳපොළ ආර්ථිකයක් ගැන. මේ කතා කරන්නේ මොන ආර්ථිකයක් ගැනද? වෙළඳපොළ ආර්ථිකයක් ගැන. ඒ වෙළඳපොළ ආර්ථිකයේ කුටුම්බ ගාව තමයි මේ සාධක තියෙන්නේ. ව්‍යාපාරිකයා ගාව තමයි මේ සාධක මිලදී ගන්න අවශ්‍ය මුදල් ටික තියෙන්නේ. නැත්තම් එයා තමයි අපි වෙනුවෙන්ම අපේ අවශ්‍යතා හා උවමනා ඉෂ්ට කරන්න එයා තමයි කුටුම්බ වලින් ඒවා මිලදී ගැනීම කරන්නේ. එතකොට අපි පළවෙනි පාඩමේ නැත්තම් සහ දෙවෙනි පාඩමේ පළවෙනි පාඩමේ මුලත්වය ගැන කතා කරා ආර්ථික පද්ධති කොටසෙත් ඒ වගේම දෙවෙනි පාඩමේ ඉල්ලුම සැපයුම පාඩමේ මුල් තැනත් ඕක අපි කතා කරා. මම ඔයාලට මෙන්න මෙහෙම එකක් ඇඳලා ඇති. මේ පැත්තේ කුටුම්බ, මේ පැත්තේ ව්‍යාපාර, මේ පැත්තේ ව්‍යාපාර, මේ පැත්තේ කුටුම්බ, මේ පැත්තේ ව්‍යාපාර. ඔන්න ඔහම කියලා. ඒ වගේම මම ඔබට මොකෝ මුත් තුනාද දිමන්ත නෑනේ. දිමන්ත මුත් අවුලක් උන්නේ නෑනේ. නෑ නිකන් කට්ටියගේ මූණ පොඩ්ඩක් අර හිමේ වෙලා තියෙන එක මම බැලුවේ හොඳේ. හරි අහගෙන ඉන්න. හරි. කුටුම්බ ව්‍යාපාර දෙන්නට තමයි කියන්නේ පෞද්ගලික අංශයනේ. මේ කුටුම්බ ගාව තමයි තියෙන්නේ මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන සාධක. අරයා අපේ අවශ්‍යතා හා උවමනා වෙනුවෙන් කවුද? අරයා ව්‍යාපාරිකයා. හොඳද? අපේ අවශ්‍යතා හා උවමනා වෙනුවෙන් මොනවද කරන්නේ? භාණ්ඩ හා සේවා නිපදවන්න මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන සාධක මිලදී ගන්නවා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන තැන තමයි අපි සාධක වෙළඳපළ විදියට හඳුන්වන්නේ. සාධක වෙළඳපළ. එතකොට සාධක වෙළඳපළේ සැපයුම්කරු කවුද? සැපයුම්කරු කවුද? කුටුම්බ. කුටුම්බ තමයි සැපයුම්කරු. එයාට තමයි QS. ඔබ දන්න සාමාන්‍ය සැපයුම්කරුවා හඳුන්වන්නේ quantity of supply, ඉල්ලුම්කරුවා හඳුන්වන්නේ quantity of demand. මතකයි නේද? QD. එතකොට හොඳට බලාගන්න. මේ සාධක වෙළඳපළ. මෙයා මොකද්ද කරන්නේ? අපේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සාධක අරගෙන අපිට ලබා දෙනවා සාධක ආදායම් හෙවත් දේපල ආදායම්. දේපල ආදායම් ලැබෙනවා. ඕක ඇඳලා ලියලා ඇති හිසේ කෙස් ගන්නට ඔය ටික. දේපල ආදායම් ලැබෙනවා. ඒ ලැබෙන දේපල ආදායම අරගෙන අපි අපේ අවශ්‍යතා හා වුමනා තෘප්තිමත් කරන්න යන වෙළඳපළට තමයි අපි කියන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවා වෙළඳපළ. මට තියෙන ඉඩ ප්‍රමාණයෙන් තමයි මම වැඩේ කරන්නේ. හොඳේ. භාණ්ඩ හා සේවා වෙළඳපළ. මේ භාණ්ඩ හා සේවා වෙළඳපළේ ගැනුම්කරු වෙන්නේ කුටුම්බ. අන්න එතකොට එයා එතන QD නියෝජනය කරනවා. පැහැදිලිද? මෙතන එයා QS නියෝජනය කරනවා. අතන අරයා QD නියෝජනය කරනවා. පැහැදිලිද නමයිට ඒ ටික? මුල් අවස්ථා ටික. ඊට පස්සේ දැන් මෙතන මෙයා භාණ්ඩ ඉල්ලන එක්කෙනානේ. එයා අරයට සාධක දීලා එයාගෙන් සල්ලි අරගෙන මෙයා ගිහිල්ලා භාණ්ඩ ඉල්ලනවා. නේද? එතකොට අරයා මොකද්ද කරන්නේ? භාණ්ඩ හා සේවා නිපදවලා ගේනවා. ඔන්න භාණ්ඩ හා සේවා නිපදවීම. අපිලිබඳ තීරණය එන්නේ එතනින්. අද මේ කොටස නැති කට්ටියට ආයෙත් නැත. ආතල් එකේ ඉන්න දෙන්න. හොඳේ. මේ කට්ටිය කියනවා. මොකද මේක අර දෙවෙනි වාරේ උගන්වන අර දෙවෙනි පාර උගන්වනවා කියලා බදාද පන්තියේ තියෙන. බදාද පන්ති වල ආයේ නැහැ. හොඳේ. ආයේ එන්න එපා මේවා හොයන්. ඒකයි මේ දාලා ස්ලෝලි ගාන්ට එකින් එක කියලා දීලා යන්නේ ඒකයි.
දැන් එතෙම් ළමයි කැම ඔන් කරනවා ඔෆ් කරනවා ඔන් කරගෙන ඉන්න ඕන හොඳේ වැඩේ ගානට යන්න නම් කෙනා දෙන්න ඔෆ් කරන්න ඔන් කරන් තියාගන්න එපා කණ්ඩ වෙන්නේ ළමයි 3-4 දෙනා හැමදාම නිබන්ත නම් දේව සාපයක් වගේ හැමදාම අවසාන වෙනකන් ඉන්නේ හරි දැන් බලා ගන්න ඊළඟට ව්‍යාපාරිකයා අන්නර ක්‍රියාවලිය සිද්ධ වෙනවා මේ කොතන හරි භාණ්ඩයක් හෝ සේවාවක් සපයලා මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් ඒකට කියන්නේ භාණ්ඩ හා සේවා වෙළඳපොළ. භාණ්ඩ හා සේවා වෙළඳපොළ. ඉල්ලුම සැපයීම ටියුට් එකේ වෙනම ඇති භාණ්ඩ හා සේවා වෙළඳපොළට නිර්වචනයක්. මොකද්ද? මිනිස් අවශ්‍යතා හා ඕමනා තෘප්තිමත් කිරීම වෙනුවෙන් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේ ක්‍රියාවලියක් විකිණීමේ ක්‍රියාවලියක් සිදු වෙන තැන හෝ අවකාශය. මොකද වර්තමානයේ තැනක් විතරක්ද? සතිපොලක් විතරද නෑ අන්තර්ජාලය හරහා පවා භාණ්ඩ ගෙන්නනෝනේ. ඒකට කියන්නේ අවකාශයක්, තත්වයක්. තැනක් තියනවද? වෙළඳපොළ ස්ථානයක් තියනවද? නිශ්චිත තැනක් තියනවද? නිශ්චිත තැනක් නෑ යාට. නිශ්චිත තැනක් නැති නිසා අවකාශයක් බවට පත් වෙනවා. හරිනේ? එතකොට බලන්න. ඒකේ මට නම් දෙන්න දැන්. මට ඒකේ නම් දෙන්න දැන්. ඒකේ මෙතන කොන පේනවන්නේ? මේ ටික පේනවනේ? හරි. ඒකේ ඉල්ලුම්කරුවන් කුටුම්බ QD කුටුම්බ. ඒකේ සැපයුම්කරුවන් QS ව්‍යාපාර. කුටුම්බයි ව්‍යාපාරයි. හරි නේද? මෙන්න මෙතන සාධක වෙළඳපොලේ මම මේ පැත්තට ගන්නම්. සාධක වෙළඳපොලේ සැපයුම්කරු ඉල්ලුම්කරු ව්‍යාපාරිකයා වෙනකොට සැපයුම්කරු බවට පත් වෙන්නේ කවුද? කුටුම්බ. ඔන්න ඔය ටික මුලින්ම ඔළුවේ තියෙන්න ඕන. ඔය ටික ඔළුවේ නැතුව මේක කරන් යන්න බෑ. සාධක වෙළඳපොළ ගැන ඉගෙන ගන්න බෑ. අරයා ගැන තමයි ඉල්ලගත්තේ අර වෙළඳපොළ සමතුලිතය. කොහොමද ඉගෙන ගත්තේ? QD සමානයි QS කියලා දාලානේ. සමතුලිත මිල අරගෙන සමතුලිත ප්‍රමාණය හදලා නිෂ්පාදන අතිරික්තේ පාරිභෝගික අතිරික්තේ ඒව දැන් මෙතනට ඕන වෙනවා. ඒව නැතුව මේක කරන්න බෑ. හොඳේ. ඒව මතක තියෙන්න ඕන. ඒවත් බැරි නම් ඉක්මනට ලෙෆ්ට් වෙලා යන්න. අවශ්‍ය කට්ටිය ඔන්න ඕක බෝඩ් එකේ තියෙන එක ලියා ගන්න. අවශ්‍ය කට්ටිය ඕක ලියා ගන්න. පැටලුනොත් වැඩේ බෑ. ඔන්න ඕක බලාගන්න. මෙයා කොහෙ ගියත් එකයි සැපියුම්කරු හැමතිස්සෙම තියෙන්නේ මිල සමග අනුලෝමද ප්‍රතිලෝමද? විමන්ත සැපියුම්කරු කැමති මිල වැඩි වෙනවටද අඩු වෙනවටද? නිෂ්පාදකයා කැමති සපයන කෙනා භාණ්ඩයක් සපයන කෙනා කැමති මිල වැඩි වෙනවද නේ? ඉතින් කුටුම්බ කියලා වෙනසක් තියනවද?
කුටුම්බ කියලා වෙනසක් තියෙනවද? එයා සැපියුම් කරු වෙන තැනක එයා බලන්නේ තමන්ගේ ශ්‍රමය අඩු මුදලකට දෙන්නද වැඩි මුදලකට දෙන්නද? වැඩි මුදලකට දෙන්නනේ. එයා බලන්න පුළුවන් තරම් වැඩි මුදලකට දෙන්න. ඉතින් එයා මෙතන අනුලෝමයි. මිල සමග අනුලෝමයි. ඉල්ලුම් කරු, ඒ කියන්නේ ව්‍යාපාරිකයා මෙතන මිල සමග, මෙතන ව්‍යාපාරිකයා මිල සමග ප්‍රතිලෝමයි. ඒව පටල ගන්න බෑ. ඔක ලියලා තියාගන්න පැත්තකින්. ඔක ලියලා තියාගන්න. ඔය ටිකක් ලියා ගන්න එතනින්. දැන් අපි සාමාන්‍ය භාණ්ඩ හා සේවා වෙළඳපළක සමතුලිත මිල ප්‍රමාණයයි ශ්‍රම වෙළඳපළක නැත්තම් ශ්‍රමය සම්බන්ධයෙන් බලන්න යන්නේ. හොඳේ. ලියා ගන්නකො ඊට පස්සේ මම කියලා දෙන්නම්. හරි. දැන් මේ බලාගන්න. මම පිටු අංක 65 ගාව පැහැදිලි කරන්නම්. පිටු අංක 65 ඉඳන් 66 ඒ ටික මම පැහැදිලි කිරීම කරගෙන නෝට් එක දෙන්නම්. ඊට කලින් මාත් එක මේ වැඩේ කරගෙන යන්න. එතකොට මේක තව බහිරෙයි. දැන් මේක ඇතුලේ හැංගිලා තියෙන සංකල්ප එළියට ගන්න බැරි නම් පොඩ්ඩක් මේ පසුතැවිලි වෙන්න හොඳේ. මේක ඇතුලේ තියෙන ඒවා මේ ඉල්ලුම් සමීකරණය මම පොඩ්ඩක් ලියන්නම් පේන්න. ඉල්ලුම් සමීකරණය QD සමානයි 4000 ඍණ 50නේ. ඉල්ලුම් සමීකරණේ මේ 4000 කියන්නේ මොකද්ද? ඒ වල අගය. ඒකට කියන උපරිම ඉල්ලුම් ප්‍රමාණය.
ඊට පස්සේ අපිට තව ඕන මොකද්ද? උපරිම ඉල්ලුම් මිල ඕනනේ. උපරිම ඉල්ලුම් මිල ඕන. මිල හොයන්නේ කොහමද? A බෙදීම B. නැත්තම් P වලට බිඳුව ආදේශ කරාම හොයා ගන්න පුළුවන්. A බෙදීම B කියන්නේ කීයද? 4000 බෙදන්න 50න් 80යිද? උපරිම ඉල්ලුම් මිල 80යි. ඒ මේ භාණ්ඩ වෙළඳපොලේ භාණ්ඩය සඳහා උපරිම මිල කීයක් ගෙවන්න කැමතිද පාරිභෝගිකයා? කීයක් ගෙවන්න කැමතිද උපරිම? 80ක්. 80ක් ගෙවන්න කැමති. එයා භාණ්ඩේ නොමිලේ ලැබුණොත් කීයක් ඉල්ලනවද ඒකක? ඒකක 4000ක් ඉල්ලනවා. ඒක තමයි අන්තක්කණ්ඩය කියන්නේ. පැහැදිලිද? ඒවයි තේරුම නැතුව වැඩේ කරන්න පුළුවන්ද? ඒව දැනුවත් වෙන්න ඕන. හොඳේ. එතකොට මේ ඍණ සමීකරණයක් තියෙන්නේ. අවම සැපියුම් මිලක් නේද එන්නේ? මතකද? මෙයාගෙන් බෙදලා ගද්දි මෙයාව බෙදලා ගන්නකොට අන්තක්කණ්ඩේ ඍණ සැපියුම් වක්‍රයේ අන්තක්කණ්ඩේ ඍණ. ඒක දාලා සමතුලිත මිල හා ප්‍රමාණය හදන්න දෙන්න. මේ පැත්ත හදන්න පොඩ්ඩක්. මේ පැත්තේ සමතුලිත මිලයි ප්‍රමාණය ඇඳලා සමතුලිත කරලා ප්‍රස්ථාරෙත් අඳින්න පොඩි කොටු භාගයක. කොළ අරගෙන වැඩේ කරන්නේ මොකෝ මේ මුණ බලන් ඉන්නේ. මුණ බලන් ඉන්න දෙයක් නැහැ. QD සමානයි QS කියලා දාගන්න. මම මෙතන මකලා ඒක හදනවා. හොඳේ. මේ පැත්ත ටික පස්සේ මම හදන්නම්. මුලින්ම මාත් එක මේ භාණ්ඩ හා සේවා වෙළඳපොලේ ටික ආයෙ මතක් කරගමු එන්න. ඒක මතක් කරගත්තම අරක ටික් ගාලා පුළුවන්. සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න. භාණ්ඩයට සමතුලිත මිල. QD සමානයි QS. මේ මෙතන මේ පැත්තේ ලියන ටික ඔයාලා සමතුලිත මිල හා ප්‍රමාණය හොයන ටික තමයි මම මෙතන දක්වන්නේ. හොඳේ. පටල ගන්න එපා. QD 4000යි ඍණ 50යි P ඍණ 1000 ධන 50යි P 50යි P ඍණ 50යි P එහාට යනවා. මේ ඍණ 1000 මෙහාට එනවා. ඒ කියන්නේ 5000යි CIP දෙපැත්තම 100ෙන් බෙදනවා. මේ භාණ්ඩ වෙළඳපොලේ එක භාණ්ඩයක සමතුලිත මිල රුපියල් 50යි. මේ සමතුලිත මිල රුපියල් 50යි. සමතුලිත මිල රුපියල් 50යි. සමතුලිත ප්‍රමාණය හොයන්න පුළුවන් අපිට QD වලට ඕනනම් ආදේශ කරලා. සමතුලිත ප්‍රමාණය භාණ්ඩ ඒකක 1500යි. භාණ්ඩ ඒකක 1500යි. එයාට අදාළව ප්‍රස්ථාරය අඳින්න පොඩ්ඩක් ටිකක් ලොකුවට අඳින්න හොඳේ. ලොකුම නෙමෙයි පිටුව දෙපැත්තේනේ ඇඳෙන්නේ හොඳේ. දෙපැත්තේ කොටස් දෙක බෙදිලානේ ඇඳෙන්නේ. ඉක්මන් කරන්න. දාන්න. දාලා ප්‍රස්ථාරය අඳිනවා මම දැන්. මේ පැත්ත මිලාක්ෂය, මේ පැත්ත ප්‍රමාණාක්ෂය, මිල ප්‍රමාණය නොම ඉල්ලුම් රේඛාව ඇඳ ගන්නවා. මෙතන 4000යි 50න් බෙදුවම කීයද? උපරිම ඉල්ලුම් මිල 80යි. උපරිම ඉල්ලුම් මිල 80යි. උපරිම ඉල්ලුම් මිල 80යි. 4000 කියන්නේ 4000 බෙදුව දෙකට 2000යි 1000යි. 1000යි කියන්නේ සාමාන්‍යයෙන් ඍණ 1000යි. ඍණ 1000 50න් බෙදන්න 20යිනේ. 20යිනේ. 40යි 20යි. ඍණ 1000 මෙහිම ආරම්භ වුණා. සමතුලිත මිල 50යි 10 ඉස්සෙල්ලා. වෙළඳපොලේ සමතුලිත මිල 50යිද චලනේ? භාණ්ඩ වෙළඳපොලේ. ඇහුණද? චලනී. භාණ්ඩ වෙළඳපොලේ සමතුලිත මිල 50යිද? 50යිනේ මං ගත්ත එක 50යිනේ. හරි. එතකොට මෙතන 60යි 50 කියන්නේ මෙන්න මේ වගේ ලක්ෂයක්. 60යි 40යි 20යි මුලින්ම සමතුලිත මිලයි ප්‍රමාණය ලකුණු කරනවා අපි. ප්‍රමාණය 1500යි. ප්‍රමාණය 1500යි.
සමතුලිත මිල 50යි. සමතුලිත මිල 50යි. හරිනේ නේ? හරිද දිමන්ත? හරි. ඔයා කියනවනම් හරි. මම මේ ටිකේ නම් ටික ලියා ගන්න මොකද ඒ ටික වැදගත් වෙනවා අපිට. උපරිම ඉල්ලුම් මිල සමතුලිත මිල අවම සැපියුම් මිල අවම සැපියුම් මිල සමතුලිත ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය උපරිම ඉල්ලුම් ප්‍රමාණය උපරිම ඉල්ලුම් ප්‍රමාණය උපරිම ඉල්ලුම් ප්‍රමාණය හරි අනිත් කට්ටිය මේ ටික කරගත්තද මට එවන්න මැසේජ් එකක් ඊට පණිඩයක් හරි එවන්න chat box එක පාවිච්චි කරලා එවන්න හරි එතකොට මේ බලා ගන්න දැන් මේ බලන් ඉන්න භාණ්ඩය සඳහා පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල ඔහුට සත්‍ය වශයෙන් ගෙවන්න වෙන මිල නිෂ්පාදකයා භාණ්ඩය දෙන්න බලාපොරොත්තු වෙන අඩුම මිල මේ 20ට වඩා අඩු වුණොත් මෙයා භාණ්ඩය සපයනවද 20ට වඩා අඩු වුණොත් සපයනවද නෑ මේක දැන් මෙහෙන් දැන් මේ අහන්න මං කියන එක දැන් මම මේ කියන එක අහන්න ඔය ගානම නේද සාධක වෙළඳපළටත් ලිව්වේ අපි කියන්නකෝ මට අමතරව කවුරුවත් කතා කරන්නේ නෑනේ සාධක වෙළඳපළ ලිව්වේ ඒ කට්ටියට සිග්නල් ලවුලා ඉතින් ස්ක්‍රීන් හිර වෙමින් මේ මුකුත් වෙන්නේ නෑනේ ෂුවර් නේ හරි ඊළඟට වෙනවද සිග්නල් අවුල් තියෙන කට්ටියට වෙනවා ඉතින් මටත් වෙනව නැත්තේ නෑ මට ඔයාලා වෙන්නේ නෑ මට එහෙම අවුලක් තියෙනවද කියලා මම බැලුවේ එහෙම තියෙනවා නම් මෙච්චරලා යන්නේ නෑ බලමු අපි හරි එහෙම නැති කට්ටිය ඉන්නවා එහෙම තියෙන කට්ටිය ඉන්නවා හරි අපි වැඩේ කරමු එන්න දැන් මේ බලාගන්න මේ බලනෝ අවම සැපියුම් මිල මේ බලන්නකෝ ඉතින් අනේ ඔයාලා වැඩ අයියෝ ඉතින් කාටද මං කියලා දෙන්නේ දැන් මේ බලන්න stop please ask me listen to me හොඳේ දැන් අහගන්න එන්න හරියෙන් මම මේ වෙන මොකුත් කතා නොකර වැඩේ ඉක්මනට කරන් යන්න ගිහිල්ලා බුම් කටක් කාලා නිදා ගන්න දෙන්න හොඳේ ඔව් පවුනක් කට්ටිය උදේ ඉඳන් මහන්සිලා ඉන්නේ අනේ තොත්ත බබාලා ටික මේ එන්නකෝ දැන් හරි අවම සැපියුම් මිල හෝ භාණ්ඩයක් පැත්තෙන් නේද මේ අඩුම් වශයෙන් කීයක් බලාපොරොත්තු වෙනවද 20ක් ඔය ගානම නේද අපි දැම්මේ සාධක වෙළඳපළට නිකමට බලන්න හොඳට කියන්න දැන් මේ ඉන්නේ කවුද මේ බලන්න මේ ඉන්නේ කවුද මේ භාණ්ඩ වෙළඳපොළ මේ ඉන්නේ ව්‍යාපාරික අංශය මේ ඉන්නේ කුටුම්බාංශය මේ භාණ්ඩ වෙළඳපොළක් හින්දානේ නමුත් මං කියන එක හොඳට බලන් ඉන්න මං කියන එක හොඳට අහන් ඉන්න නමුත් ළමයි මේක සාධක වෙළඳපළට ඇඳනම් මෙතන ඉන්නේ කුටුම්බ මෙතන ඉන්නේ ව්‍යාපාරිකයා නේද මෙතන ඉන්නේ කුටුම්බ මෙතන ඉන්නේ ව්‍යාපාරිකයා නේද එතකොට කුටුම්බ නැත්තම් සාධක සේවා හිමියා කුටුම්බ නැත්තම් සාධක සේවා හිමියා අඩුම වශයෙන් ඒ සාධකයේ සපයන්න කීයක් බලාපොරොත්තු වෙනවද මෙතන අඩුම වශයෙන් මේ සාධකයේ සපයන්න කීයක් බලාපොරොත්තු වෙනවද 20ක්
අඩුම ගානේ රුපියල් 20ක් බලාපොරොත්තු වෙනවා මේක සාධක වෙළඳපොළ පැත්තෙන් ඇන්දොත්. ඉක්මනට මේකම සාධක වෙළඳපොළ පැත්තෙන් හොයලා අඳින්න වටේ තියෙන වචන මුකුත් ලියන්න එපා. හොඳේ. වටේ තියෙන වචන මුකුත් ලියන්න එපා. පැහැදිලිද? මේකම සාධක වෙළඳපොළ පැත්තට අඳින්න. සමතුලිත කරලා ඒකම අඳින්න. ඒකම ඇඳලා තියන්න. මුකුත් ලියන්න එපා. වටේ මම ඒකේ අවශ්‍ය ටික ලියවන්න. පටන් ගන්න ඉක්මනට. පටන් ගන්න දිමන්ත මොකද්ද බලන් ඉන්නේ? ළමයිට මං හිතනවා මං කියපේක තේරෙන්නේ නැති කියලා. මේ භාණ්ඩ හා සේවා වෙළඳපොළ පැත්තේ අපි මේ සමතුලිත මිලයි හේව් ප්‍රමාණය හෙව්වේනේ. ඒක හොයපු කට්ටිය මේ දෙකත් හොයන්න. ඒක හොයපු කට්ටිය මේ යට තියෙන්නේ. නිෂ්පාදන මේ යට හොයන්නේ අපි පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි. ඒ කොටස් දෙකත් හොයන්න මේකේ. හොයලා තියාගන්න. තියලා අර පැත්තට ගිහිල්ලා අරගෙත් සමතුලිත කරලා අඳින්න මුකුත් කරන්න එපා. වටේ ටික මං ලියවන්නම්. සාධක වෙළඳපොළ මොලේ තියෙන කට්ටිය ඉන්නව නම් මේවා ගන්නට දාගන්න. මේවයි තේරුම් පුළුවන් නම් පාවිච්චි කරලා ලියන්න. නැත්නම් මම මගේ පැත්තෙන් කියලා දෙනකන් ඉවසන් ඉන්න. හොඳේ. මොලේ නැති හින්දා ලියන්න බැරි වෙයි කියලා තමයි මට මැසේජ් එකක් දාලා කිව්වේ.
හරිද? තාම කරන කට්ටිය ඉන්නවනම් ඉක්මනට කියන්න. දප්සර් මොකෝ ඔෆ් කරගෙන. මං කිව්වා සාධක වෙළඳපොළ කියන පැත්තටත් ඒක ඇඳලා මේ වටේ තියෙන ටික මොකුත් ලියන්න එපා. මං ඒ කියන්නම් පේන්නේ පේන කට්ටිය ඉන්නවනම් ලියාගන්න. ඒක වෙනම දෙයක්. හොඳේ. පේන්නේ නැති කට්ටිය ඉන්නවනේ පොඩ්ඩක්. හොඳේ. පේන්නේ නැති කට්ටිය ඉන්නවා සහ මට පේන්නේ නැහැ කොහොමද? ඒක මම ලිව්වෙත් එහෙම තමයි. හොඳේ. හරි. දැන් මේ අහගන්න. මෙතන ලියන්න උපරිම ඉල්ලුම් මිල කියලා පොඩියට ලියලා උපරිම ඉල්ලුම් මිල කියලා පොඩියට ලියලා මෙතන ලියන්න ගෙවීමට සූදානම් උපරිම වැටුප. ගෙවීමට සූදානම් උපරිම වැටුප. ගෙවීමට සූදානම් උපරිම වැටුප. මොකද්ද මූණ බලන්නේ දැන්? මූණ බලන් හිටියට වැඩක් නැහැ. මේ කතා කරන්න සාධක වෙළඳපොළක්. යකෝ වෙළඳපොළක් කිව්වම මේකේ මොනවයි විකිනෙන්නේ? ශ්‍රමය. මේ ශ්‍රමය ගැන හිතන්න. මේ තියෙන්නේ ශ්‍රම සැපයුම් වක්‍රය. කවුද ශ්‍රමය සපයන්නේ? කුටුම්බ. මේ තියෙන්නේ ශ්‍රම ඉල්ලුම් වක්‍රය. ඉල්ලන්නේ කවුද? ව්‍යාපාරිකයා. ඒ දෙක පටල ගන්න එපා. එදා ගන්න කුටුම්බංශය ව්‍යාපාරික අංශය. ඊට පස්සේ මේ තියෙන්නේ වැටුප. අඩු මේ ගෙවන්න කැමති උපරිම වැටුප. මේක තමයි සමතුලිත වැටුප. ඒ කියන්නේ වෙළඳපොලේ දැනට සමතුලිතය වෙලා වෙන වැටුප කීයේ? රුපියල් 50ක වැටුපක්. පැයකට 50ක් දෙන්න පොරොන්දු වෙනවා. පැහැදිලිද? පැයකට අඩුම වශයෙන් කීයක් ඉල්ලනවද? 20ක්. අවම නැත්තම් බලාපොරොත්තු වෙන අවම වැටුප 20. බලාපොරොත්තු වෙන අවම වැටුප තමයි 20. නිකන් හරියට නිකන් අවම සැපියුම් මිල වගේ. භාණ්ඩය වෙනුවෙන් බලාපොරොත්තු වෙන අඩුම මුදල වගේ. බලාපොරොත්තු වෙන අවම වැටුප රුපියල් 20යි. රුපියල් 20යි. සමතුලිත වැටුප් ප්‍රමාණය. මේ සමතුලිත ශ්‍රම ප්‍රමාණය. මෙතන තියෙන සමතුලිත ශ්‍රම ප්‍රමාණය. නැත්තම් සේවා නියුක්තිකින් සංඛ්‍යාව. සමතුලිත ශ්‍රම ප්‍රමාණය. ශ්‍රම පැය ගාන ඒ වගේ ගන්න පුළුවන්. සමතුලිත ශ්‍රම ප්‍රමාණය. මෙතන තියෙන්නේ උපරිම ශ්‍රම ඉල්ලුම් ප්‍රමාණය. ඒ කියන්නේ වෙළඳපොලේ උපරිම ඉල්ලන්නේ කොච්චරද ශ්‍රමය? ශ්‍රමය සඳහා මිල බිඳුවක් වුණොත් ශ්‍රම පැය කීයක් ඉල්ලනවද? ශ්‍රම පැය 4000ක් ඉල්ලනවා නේ. ශ්‍රමයේ මිල බිඳුවක් වුණොත් ශ්‍රම පැය 4000ක් ඉල්ලනවා කියන එකේ අදහස් තමයි මේ 4000 තේරුම. හරියේ? හරියේ. හරිනේ. ඉන්න. මේ පැත්ත ලිව්වනේ. උපරිම ඉල්ලුම් මිල නැත්තම් වැටුප් මේ ගෙවීමට සූදානම් වන උපරිම වැටුප කීයේ? රුපියල් 80යි. මෙයා එක ශ්‍රමිකයෙක් වෙනුවෙන් කීයක් දෙන්න සූදානම්ද? මෙයා ශ්‍රමිකයෙකු ගන්නවනේ. දැන් ව්‍යාපාරිකයා තමයි ශ්‍රම වෙළඳපොලෙන් ගිහිල්ලා ගන්නෙ. එයා එක ශ්‍රමිකයෙකුට රුපියල් 80ක් දෙන්න කැමතියි. ඒ වගේම ශ්‍රමිකයෙක් මෙයාගෙන් අඩුම කීයක් ඉල්ලනවද? අඩුම කීයක් ඉල්ලනවද? අඩුම වැටුප කීයක් ඉල්ලනවයි දිමන්ත? ඒක පේන්නේ නැද්ද? දැන් අවම සැපියුම් මිල කියන එක මතකද? 20යි කියලා දැන් කියලා වැඩක් නැහැ. අහපු ගමන් කියන්න පුළුවන් වෙනවා මොකෝ මේ. ගොතක ගහ කියන්නේ මොකෝ ගොළු වෙලයි. කිව්වා මන් දන්නවා හරිය. හරි. ඊට පස්සේ අවම වැටුප බලාපොරොත්තු වෙන අවම වැටුප. මේ දැන් බලන්නකෝ. දැන් ගුරුවරු රස්සාව ගුරුවරු සමය සපයන්නේ නැතුව කෑ ගහනවනේ ආණ්ඩුවත් එක්ක. කෑ ගහනව නේද ආණ්ඩුවත් එක්ක. ඇයි මෙන්න මේ 20ට වඩා වැඩි කරන්න කියලා? අවම වැටුප වැඩි කරන්න. වැටුප් ප්‍රශ්න තියෙනවා ඒ කට්ටියගේ. තේරෙනවයි? එතන ඒක ඇත්ත එතන රජයත් එක්ක තියෙන සිද්ධිය වෙනයි. නිකමට හිතන්නකො මෙහෙම. කුටුම්බ ශ්‍රමය දෙන්න කැමති. එයා එක දවසක් වැඩ කරන්න කැමති රුපියල් 20ක් දුන්නොත්. කීයක් වැඩ කරන්න කැමතිද? කීයක් වැඩ කරන්න කැමතිද? එක දවසක් වැඩ කරන්න කැමති රුපියල් 20ක් දුන්නොත්. පැහැදිලිද? නැත්තම් ශ්‍රම පැයක් කියලා හිතන්න. පැයකට 20ක් ඉල්ලනවා. ඇත්තටම වෙළඳපොලේ යාට දැන් කීයක් ලැබෙනවද ශ්‍රමිකයට වැටුප? ඇත්තටම කීයක් ලැබෙනවද දැන්? 50ක් ලැබෙනවා. 50ක් ලැබෙනවනේ. 50ට යා දෙන ප්‍රමාණය බලන්න. අන්න 50ට යා ශ්‍රම පැය 1500ක් වැඩි කරන්න කැමති. දැන් පේනවනේ. මෙතන ඉඳන් මිල වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය වැඩි කරානේ. ශ්‍රම සැපයුම වැඩි කරා. ශ්‍රම සැපයුම වැඩි කරා. හරි. දැන් මේ බලන්න. ඕක කොහොම තියලා දැන් මම මෙතන මකන හොඳේ. දැන් මම මෙතන මකනවා. දැන් මෙතන බලනවා. භාණ්ඩ හා සේවා වෙළඳපොළ ගාවට එන්න දැන්. භාණ්ඩ හා සේවා වෙළඳපොළේ මේ ප්‍රස්ථාරය ගාවට එන්න. භාණ්ඩ හා සේවා වෙළඳපොළේ ප්‍රස්ථාරය ගාවට එන්න. මේක පාරිභෝගික අතිරික්තය. ගණනය කරලා ඇත්තේ. ගණනය කරන්න කිව්වා. භාණ්ඩ හා සේවා වෙළඳපොලේ පාරිභෝගික අතිරික්තය. ගණනය කරන්න. මෙන්න මේකේ වර්ගඵලය හොයලා ලියන්න. පාරිභෝගික අතිරික්තය. හරිද? මේක තමයි නිෂ්පාදන අතිරික්තය.
මේක තමයි නිෂ්පාදන අතිරික්තය. හොයලා ලිව්ව නේද? හොයලා ලිව්වද? කීයක් ආවයි? මම ගාන දාන්නකො කවුරු හරි නිෂ්පාදන අතිරික්තයේ භාණ්ඩ හා සේවා වෙළඳපොලේ කීයක් ආවද කියලා. කීයක් ආවද කියලා දාන්න. කීයක් ආවද කියලා දාගන්න. 22500ක් ආවද? හරිද? 22500යි ඔන්න. භාණ්ඩ හා සේවා වෙළඳපොලේ 22500යි නිෂ්පාදකයාගේ අතිරික්තය 22500යි. ඒකේ තේරුම මතක් කරගන්න. හොඳයි නැත්තම් එන්න එපා. මේකේ වර්ගඵලය. හොඳයි. ඊළඟට බලා ගන්න. දැන් මතකද ගිය සතියේ කට කැඩනකම් කිව්වා මෙයා TVC කියලා. මතකේ? මෙයා total variable cost එක. මම එයාව මෙන්න මෙහෙම කරනවා. එයාට ඩොට් දානවා. හරි ලස්සනයි නේ. ඔව් හරිම ලස්සනයි. තව ලස්සන වෙනවා ඔයාලා මං කියන දේවල් ඔක්කොම ඔලුවට දාගෙන අහගෙන ඉන්නවනම්. මිස්සු වැඩ නොකර. හරි දැන් මේ බලා ගන්න. දැන් මේ බලා ගන්න. මේ සූත්‍රය මතකද? මේ සූත්‍රය මතකද? නිෂ්පාදන අතිරික්තය සමානයි TR ඍණ TVC. TR කියන්නේ කවුද? TR කියන්නේ කවුද? total revenue මුළු අලෙවි ආදායම නිෂ්පාදකයාගේ මුළු අලෙවි භාරය. මම එදත් කිව්වා පාරේ ඉඳන් මම පොල් ගෙඩියක් විකුණනවා 50යි. මගේ සාක්කුවට කීයක් එනවද? 50යි. පොල් ගෙඩි දෙකක් විකුණනොත් 100යි. තුනක් විකුණනොත් 150යි. ඔය පොල් කතාව කියලාම ගිය සතියේ කියලා දුන්නා නේ. දැන් මේ වෙළඳපොළ සමතුලිතයේ නිකමට අපි හොයමු. ඔප්පු කරලා පෙන්නමු. 50 ගුණ කරනවා කීයෙන්ද? 1500න්. 50 ගුණ කරනවා 1500න්. 50 1500න් ගුණ කරාම 75000යිද? 75000යිද? අනේ බලන්නකෝ අයියෝ 15000 5ක් හරි 75000යි. මම්ම කරගන්නම් හරි මුකුත් කරන්න එපා ඔයාලා ඔහොමින්. අපරාධ මේක බලන් ඉන්න. ඩිස්ප්ලේ එකත් ඔෆ් කරලා කට් වෙලා ගෙදර යන්න. අපරාධ මේක බලන් ඉන්න. හරි මේ බලා ගන්න. මේ මුළු අලෙවි ආදායම නේද? මෙයා මුළු විචල්්‍ය පිරිවැය. මෙයාගේ අගය හොයමු අපි. මෙයාගේ අගය හොයමු. මෙයාගේ අගය හොයන්න මම කියලා දුන්නා. ඔහොම මේ සමාන්තර පාද දෙකේ මේ මොකද්ද කොහොම හොයන්නේ දිමන්ත මේක? කොහොම හොයන්නේ මේකේ වර්ගඵලය? සමාන්තර පාද දෙක එකතුව. කොහෙද සමාන්තර පාද දෙක තියෙන්නේ? කකුල් දෙක දිහා බලපන් සමාන්තරද කියලා. ඒක තමයි සමාන්තර පාද දෙක. ඒ වගේ දෙකක් තියෙනවා මෙතනත් හොඳේ. වෙන වෙන තැන් බලන්න එපා. සමාන්තර පාද දෙකේ එකතුව කීයද? 20යි 50යි. 20යි 50යි එකතුව කීයද? 70යි. 70යි. ගුණ කරනවා ආධාරකයෙන් කීයද? 1500න්. බෙදනවා දෙකෙන්. 1500 ගුණ කරන්න කලින් අපි බිඳුවෙන් ගුණ කරමු 15000යි. 15000ව 7ක් 15000ව 6ක් 90000යි 1 ලක්ෂ. එහෙමද? 1,50,000යි නේ. 1,50,000යි. 1,50,000 දෙකෙන් බෙදුවම 52,500යි. 52,500යි නේ. 52,500යි. 52,500යි. මේ 52,500ට මම දැන් නමක් දෙන්නම් හොඳට බලාගෙන ඉන්න. හොඳේ. මේ ව්‍යාපාරිකයා මොන වෙළඳපොළ ගැනද මේ කතා කරන්නේ? භාණ්ඩ හා සේවා වෙළඳපොළ ගැන. හොඳට අහගන්න. මෙයා එක භාණ්ඩයක් වෙනුවෙන් රුපියල් 20ක් බලාපොරොත්තුෙන් හිටියා. හොඳද? එකක් වෙනුවෙන් 20ක් බලාපොරොත්තුෙන් හිටියා. එකක් වෙනුවෙන් 20ක් බලාපොරොත්තුෙන් හිටියම 1500ක් වෙනුවෙන් කියලා අපි කරන්නේ මෙයා මෙයාගෙන් ಗುಣ කරලා ඒ ගාන නේද හොයන්න යන්නේ. එකකට 20ක් නේද අඩුමින් බලාගෙන ඉන්නේ. වෙළඳපොලේ දැන් එයා කීයක් සපයනවද? 1500ක්. ඉතින් 20 1500න් ගුණ කරාම වෙනම අගයක් එනවා. නමුත් ඒක නෙමේ හරි විචල්්‍ය පිරිවැය. total variable cost. ඇයි? නිෂ්පාදකයෙක්ගේ හොඳට අහගන්න. නිෂ්පාදකයෙක්ට පිරිවැය වර්ග කීයක් තියෙනවද? පිරිවැය වර්ග කීයක් තියෙනවද? පිරිවැය වර්ග කීයක් තියෙලාමයි? දෙකයි. ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැයයි. නිෂ්පාදකයා මුලින්ම කවර කරගන්න බලන්නේ ස්ථාවර පිරිවැයද විචල්්‍ය පිරිවැයද? විචල්්‍ය පිරිවැය. ස්ථාවර පිරිවැය මුලින් හටගන්නේ ගැත්ත. නමුත් ඒකද කවර කරන්න බලන්නේ. ඒකද කවර කරන්න බලන්නේ නැහැ විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය කියන්නේ මේ කොටසනේ. එතකොට මම මේකට නමක් ලියන්නද? මම මේකට නමක් ලියන්නද? හොඳයි හොන්න බලා ගන්න. මම මේකට නමක් ලියනවා. නිෂ්පාදකයා අඩුම වශයෙන් බලාපොරොත්තු වෙන ආදායම. නිෂ්පාදකයා
අඩුම වශයෙන් බලාපොරොත්තු වන ආදායම. බලාපොරොත්තු වන ආදායම. කවුද? TVC නේ. එයාගේ අගය කීයද? 52500. ඇත්ත. මෙයා කියනවා හරි මං එකකට 20ක් ඉල්ලන අඩුම ගානේ. ඒක වෙනයි. නමුත් බාණ්ඩ 1500ක් දෙන්න නම් මට 52500ක් අඩුම ඕන. නේද? අඩුම කීයක් ඕනද? 52500ක්. ඉතින් අඩුම 52500ක් ඉල්ලපු තැනක එයාට සත්‍ය වශයෙන් කීයක් ලැබෙනවද? සත්‍ය වශයෙන් කීයක් ලැබෙනවද? 75000. ඉතින් මම මෙහෙම බලද්දි බලන්න එපා. මේක මං කට කැඩෙනකන් හැමදාම කියනවා මේ අලෙවි ආදායම, මේ මුළු විචල්්‍ය පිරිවැය, මේ නිෂ්පාදන අතිරික්තය. ඔයාලගෙන් එක්සෑම් එකකට ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙහෙම එකක් දීලා. භාණ්ඩ ඒකක 1500ක් සැපයීම සඳහා නිෂ්පාදකයා අඩුම වශයෙන් බලාපොරොත්තු වන ආදායම. අඩුම වශයෙන් බලාපොරොත්තු වෙන ආදායම නැත්තම් මෙහෙම ඇහුවොත් මේ බලන්න ප්‍රශ්න දෙකේ වෙනස බලන්න. හොඳයි. එක මෙහෙම යන්න. නිෂ්පාදකයා භාණ්ඩයේ සැපයීම සඳහා බලාපොරොත්තු වෙන අවම මිල කීයද? අවම මිල 20යි. එකකට 20යි නේ. නමුත් 1500ට මෙයා 20ෙන් ගුණ කරලා ගත්තාම අපිට එන්නේ 아무තු හැඩයක්ද නැහනේ. නමුත් මේ ටික තමයි විචල්්‍ය පිරිවැය. මේක තමයි total variable cost එක. අඩුම වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ආදායම. ඉතින් මේ බලන්න හොඳද? විචල්්‍ය පිරිවැය කවර් කරගන්නවයි කියන්නේ මං කියන එක හොඳට අහගෙන ඉන්න. විචල්්‍ය පිරිවැය කවර් කරගන්නවයි කියන්නේ මේ නිෂ්පාදකයා ඒ කර්මාන්තයේ තවදුරටත් ඉන්නවද නැතුව යනවද? විචල්්‍ය පිරිවැය කවර් කරගන්නවයි කියන්නේ තවදුරටත් ඉන්න බලනෝනේ. විචල්්‍ය පිරිවැයත් කවර් කරගත්තයි කියන්නේ එයාට ස්ථාවර පිරිවැයත් යම් කිසි කොටසක් කවර් කරගන්න පුළුවන්. මං කියන්නම් උදාහරණයක්. මම පන්ති කරන්න හෝල් එකක් ගත්ත කතාවක් මතකද? හෝල් එකක් ගත්ත 50000 රෙන්ට් එක. ඔයාලා ආවේ නැහැ. ඔයාලා කොහොමත් එන්නේ නැහැ දැන් නම් ඒක වෙනයි. ඔයාලා කොහොමත් එන්නේ නැහැ දැන් නම් හොඳයි. ඔයාලා ආවේ නැහැ කියලා හිතන්න. ඒක ස්ථාවර පිරිවැයක්. ළමයි ප්‍රමාණය වැඩි වුණාද? ළමයි ආවේ නැතුව හිටියයි කියලා ඒකට අදාළද? මම ගිහිල්ලා කියන බිල්ඩින් එකේ අයිතිකාරයට මේ මාර වැඩේ ළමයි ආවේ නැහැ. මට මේ ටියුට් ටිකෙත් කොස්ට් එක ගියා. හොඳට කල්පනා කරන්න. ටියුට් එක ටයිපින් කරන්න යන පිරිවැය ස්ථාවර පිරිවැයක් නේ. ටියුට් එක කාටත් එකම ටයිපින් කොස්ට් එකනේ. නමුත් ටියුට් එක print කර දෙනකොට කොළවලට පිරිවැයක් යනව නේද? කොළවලට පිරිවැයක් යනව නේද? මං එතකොට ටියුෂන් එකෙන් මුලින්ම බලාපොරොත්තු වෙන්නේ හොඳට කල්පනා කරලා කියන්න. ගොඩනැගිලි ගාස්තුව මුලින්ම ගෙවන්නද? ටයිප් සෙටින් එකට ගියපු ටයිප් සෙටින් පිරිවැය ගෙවන්නද? නැත්නම් ෆොටෝකොපි වියදම කවර් කරගන්නද මම මුලින්ම දඟලන්නේ. මම නිෂ්පාදකයා මොනවයි මුලින්ම කවර් කරගන්න දඟලන්නේ. ෆොටෝකොපි වලට ගියපු වියදම. මං ගුරුවරයා වුණාම මං කවර් කරගන්න බලන් ෆොටෝකොපි වලට යන වියදම. ඉතින් ඊට පස්සේ ගියා සර්ට ෆොටෝකොපි වියදම නැහැ නේ මේ දවස්වල අපිනේ කරගන්න. එහෙම හිතන්න එපා. හොඳේ අරම හිතන්න දැන්. එහෙම තමයි හිතන්න ඕන. ඒව පැත්තෙන් හිතුවම ඊට පස්සේ මේ වෙනවා. දැන් බලන්නකෝ. ස්ථාවර පිරිවැයේ තියෙන විශේෂත්වය බලන්න. නිපදවන ප්‍රමාණය වැඩි වුණා කියලා වැඩි වෙන්නෙත් නැහැ, අඩු වුණා කියලා අඩු වෙන්නෙත් නැහැ. එයා ස්ථාවර අගයක්. නමුත් විචල්්‍ය පිරිවැය මොකද්ද වෙන්නේ? හදන ප්‍රමාණය වැඩි වෙනකොට වැඩි වෙනවා. ඇත්තනේ. එයා එකකට 20යි ඉල්ලුවේ. නමුත් 1500කට ඉල්ලනවා මුළු විචල්්‍ය පිරිවැය. අන්න ඒකට මං කිව්වා නිෂ්පාදකයා අඩුම වශයෙන් බලාපොරොත්තු වන අලෙවි ආදායම. දැන් මං කියන එක හොඳට අහගන්න. විචල්්‍ය පිරිවැය අගය කීයද? 52500යි. 52500යි නේ. මේ 52500 ලැබුණොත් මෙයා මේකේ ඉන්නව නේද? ඉතින් ලැබිච්ච හින්දානේ අතිරික්තයක් තියෙන්නේ. නිෂ්පාදන අතිරික්තයේ තේරුම කියන්න මට. නිෂ්පාදන අතිරික්තය කියන්නේ මොකද්ද? නිෂ්පාදකයේ කිසියම් භාණ්ඩයක් අලෙවි කිරීම සඳහා බලාපොරොත්තු වෙන අවම මිලට වඩා වැඩි මුදලකට විකුණා ගැනීමෙන් ඔහු ලබන අතිරික්තය. නැත්නම් ඔහු ලබන වාසියනේ. කිසියම් භාණ්ඩයක් සඳහා අඩුම වශයෙන් බලාපොරොත්තු වන මුදලට වඩා වැඩි මුදලකට විකුණා ගැනීමෙන් ඔහු ලබන වාසිය. ඒකයි අර අපි සූත්‍රයක් ලියන්නේ සමතුලිත මිල. සමතුලිත මිලටම තව අදහසක් දෙන්න පුළුවන්. සත්‍ය වශයෙන් ලැබෙන මිල. අඩු කර අවම සැපයුම් මිල. ඒකට කියන්න පුළුවන් අඩුම වශයෙන් බලාපොරොත්තුෙන් හිටිය එකනේ. නිෂ්පාදන අතිරික්තය වෙන සූත්‍රය මතකද? සමතුලිත මිලෙන් අවම සැපයුම් මිල අඩු කරලා සමතුලිත ප්‍රමාණයෙන් ගුණ කරලා දෙකෙන් බෙදනවා. මෙයාගේ වර්ගඵලය ගන්නවා. ඇත්තටම අපි කරේ මුළු අලෙවි ආදායමෙන් අපේ මොන පිරිවැයද කවර් කරගන්නේ? මොන පිරිවැයද කවර් කරගන්නේ? විචල්්‍ය පිරිවැය. මේ විචල්්‍ය පිරිවැයට වඩා වැඩියෙන් ලැබෙන හින්දා මෙයා ඉන්නවා. හැබැයි මෙයාට විචල්්‍ය පිරිවැයවත් ලැබුණ නැත්නම් මෙයා වෙළඳපොලේ ඉන්නවද? වෙළඳපොලේ ඉන්නවද? නෑ. වහලා දාලා මොකද්ද කරන්නේ? කර්මාන්තය ඇරලා වෙනත් කර්මාන්තයකට යනවා. ඔය භාණ්ඩ හා සේවා වෙළඳපොලෙන් ව්‍යාපාරිකයාගින්නේ.
නමුත් මෙතන දැන් තියෙන්නේ හොඳට කල්පනා කරන්න. මෙතන තියෙන්නේ සාධක වෙළඳපොළක්. සාධක වෙළඳපොළක්. ඔන්න බලා ගන්න මේකේ වෙළඳපොලේ සමතුලිතය හැදෙන විදිය. ඔන්න බලා ගන්න. සාධක වෙළඳපොලේ සැපියුම් කරුවන් ඉන්න කුටුම්බ. එයා වෙළඳපොලට ඇවිල්ලා කියනවා මම ශ්‍රම පැයක් වැඩ කරන්නම්. හැබැයි මට රුපියල් 20ක් ඕන. කීයක් ඕනද? පැයක් වැඩ කරොත් අඩුම කීයක් ඕනද? 20ක් ඕන. තව පැය ගාන වැඩි වෙනවා නම් මම තව වැඩියෙන් වැඩ කරන්නම්. මොකද්ද කියන්නේ? තව පැය ගාන වැඩි වෙනවා නම් මම තව වැඩියෙන් වැඩ කරන්නම්. ගැනුම් කරුවන ව්‍යාපාරිකයා ඇවිල්ලා කියනවා හරි. ඔයා පැයක් වැඩ කරොත් මම ඔයාට කීයක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද? කීයක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද? 80ක්. 80ක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නමුත් දැන් එයාට සත්‍ය වශයෙන්ම කීයක් ලැබෙනවද? 50. 50. ඒ සාධක හිමියා අඩුම කීයක් බලාපොරොත්තු වුණාද පැයකට? 20යි. එයා ගන්න එක්කෙනා කොච්චර දෙන්න බලාපොරොත්තු වෙමින් හිටියද? 80යි. සත්‍ය වශයෙන් කීයක් ලැබුණද? 50යි. බලන්නකෝ. මෙයා අඩුම දිනක් වැඩ කරන්න 20ක් ඉල්ලන තැන අරයා අඩුම 80ක් දෙන්න තියෙන තැන අතර. ඒ කියන්නේ උපරිම වැටුප් ප්‍රමාණය. නැත්තම් එයා ගෙවීමට සූදානම් උපරිම වැටුපයි සැපීමට සූදානම් අවම වැටුපයි අතර නේද අනිවාර්යයෙන්ම සමතුලිත උනේ. සමතුලිත උනේ. ඒකට තමයි කියන්නේ සමතුලිත වැටුප. මේකත් හොඳට අහගන්න. මෙන්න මෙයා භාණ්ඩ හා සේවා වෙළඳපොලේදී මෙයාට කියන්නේ TVC තමයි. නමුත් මෙයාට සාධක වෙළඳපොලේදී වෙනම නමක් දෙනවා. සාධක වෙළඳපොලේදී වෙනම නමක් දෙනවා. ඒ තමයි සංක්‍රාම ඉපයුම්. මොනවද දෙන්නේ? සංක්‍රාම ඉපයුම් කියලා. දැන් පැහැදිලිද භාණ්ඩ හා සේවා වෙළඳපොලේ තත්ත්වයේ පැත්තේ? ඒක මතකයිද? දැන් මොන වෙළඳපොලට දෙන්නේ? සාධක වෙළඳපොලට. සාධක වෙළඳපොලේ මේ තියෙන මේකට කියන්නේ මොකද්ද? මේක ඇත්තටම එයාගේ විචල්්‍ය පිරිවැයක් තමයි. නමුත් ඒකට අපි හඳුන්වන්නේ මොකක් නමින්ද? සංක්‍රාම ඉපයුම්. එතකොට මේ ශ්‍රමිකයව ශ්‍රමය සපයන ශ්‍රමිකයා අඩුම වැටුප 20ක් ඉල්ලනවා. වෙළඳපොලෙන් ලැබෙන 50ක් දැන් වැටුප 50ක් ලැබෙනවා. ඉතින් 50ක් ලැබෙන තැන මෙන්න මෙයා රඳවා ගන්න ඒ ශ්‍රමිකයා ඉන්න කර්මාන්තයේම රඳවා ගන්න දෙන්න ඕන අඩුම වැටුප එයාට දෙනෝ දැන්. ඒ අඩුම වැටුපට වඩා වැඩි ටිකට තමයි කියන්නේ ආර්ථික බදු කුලිය කියලා. මේ ඉල්ලන අඩුම ගාන නේද? නේද? මේ ඉල්ලන අඩුම ගාන. මේක වැඩිපුර ටිකන වැඩිපුර ලැබෙන ටිකට තමයි කියන්නේ ආර්ථික බදු කුලිය. ආර්ථික බදු කුලිය. බලා ගන්න ටියුට් එක පිටු අංක 65. මං කියන එක හොඳට බලා ගන්න. මං කියන එක හොඳට අහගෙන ඉන්න දැන්. නිෂ්පාදන සාධක වෙළඳපොළක සමතුලිතය. භාණ්ඩ හා සේවා වෙළඳපොළක මෙන්ම සාධක වෙළඳපොළත් ඉල්ලුම් සැපියුම් බලවේග මත ක්‍රියාත්මක වෙලා සමතුලිත වෙනවලු. හරි නේද? ඉල්ලුම් හා සැපියුම් බලවේග නිර්මාණය වීමේ වෙනස් වීමේ යම් වෙනසක් දක්නට ලැබේ. සාධක සපයනු ලබන්නේ කුටුම්බ විසිනි. හරි නේද? සාධක මිලදී ගන්න ලබන්නේ ව්‍යාපාරික විසිනි. සමතුලිත ප්‍රමාණය හා ඔන්න තියෙනවා. නිර්වචන ලියන්න කියලා තියෙනවා. ලියන්න දෙයක් නැහැ. මම්ම ලියලා තියෙනවා. මෙන්න මේ සාධක ඉපයුම් වල පළවෙනි ඉපයීම තමයි සංක්‍රාම ඉපයුම්. කියවන්න සංක්‍රාම ඉපයුම් කියන කෙනා. කිසියම් සාධකයක් පවත්නා භාවිතේ රඳවා තබා ගැනීම සඳහා කළ යුතු අවම ගෙවීම සංක්‍රාම ඉපයීම් නම් ලෙස හඳුන්වයි. සාධකයේ සේවා නියුක්ත කිරීමේ ආවස්තික පිරිවැර සමානයි. මං කියන එක හොඳින් අහගෙන ඉන්න. මෙයාට මේ හොඳට බලන්න හොඳේ. දැන් මෙයා අඩුම වැටුප කීයක් ඉල්ලනවද? අඩුම වැටුප කීයක් ඉල්ලනවද? TVC වල අගය කීයද? අර පැත්තෙන් අරගෙන බලන්න 52500යි. අඩුම වැටුප කීයක් ඉල්ලනවද? ශ්‍රම පැය 1500ක් වැඩ කරන්න. ශ්‍රම පැය 1500ක් වැඩ කරන්න කීයක් ඉල්ලනවද? 52500යි. අන්නේ 52500ට තමයි කියන්නේ සංක්‍රාම ඉපයුම. එයා ඒ කර්මාන්තයේම තියාගන්න. හැබැයි ඊට වඩා අඩු වුණොත් එයා වැඩ කරනවද? ඊට වඩා අඩු වුණොත් වැඩ කරනවද? නෑ. එයා යනවා වෙනත් කර්මාන්තයකට. එයාට ඊට වඩා වැඩි මිලක් හම්බ වෙන්න පුළුවන්. ඉතින් මෙතන මේ සාධක වෙළඳපොලේ ඉපයීම කියලා කියන්නේ සංක්‍රාම ඉපයීම්. ඒ සංක්‍රාම ඉපයීම් කියන්නේ වෙන මොකුත් නෙමෙයි. භාණ්ඩ හා සේවා වෙළඳපොල පැත්තෙන් මතක තියාගන්න total variable cost එකට සමානයි. ඒ කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය නැත්තම් අඩුම වශයෙන් බලාපොරොත්තු වෙන ආදායම. ඒකවත් නැත්තම් කර්මාන්තයේ රැඳී සිටින එක එයාට ඵලදායී නෑ. ඉතින් මේකෙත් එහෙමයි. මේ 52000 කියන වැටුප සංක්‍රාම ඉපයුම ලැබෙනවා නම් මෙයා ඉන්නවා. ඒක ලැබෙන්නේ නැත්නම් ඒ සේවකයා තවදුරටත් ඒ කර්මාන්තේ රස්සාව කරනවද? රස්සාව කරනවද? එදිමන්ත කරනවද? නෑ. රස්සාව ඇතැරලා යනවා. එතකොට මට කියන්න සංක්‍රාම ඉපයුම් කියන්නේ මොකද්ද? කිසියම් සාධකයක් පවත්නා කර්මාන්තේ රඳවා තබා ගැනීමට උපයාගත යුතු අවම ආදායම. ඊට පස්සේ
ආර්ථික බදුකුලිය කියලා එකක් තියෙනවා. ඉතින් බලන්න. කිසියම් නිෂ්පාදන සාධකයක් සංක්‍රාම ඉපයුම ඉක්මවා ලබන අතිරික්තය ආර්ථික බදුකුලී වේ. දැන් මේ බලා ගන්න. භාණ්ඩ හා සේවා වෙළඳපොලේ නම් මේකට කියන්නේ නිෂ්පාදන අතිරික්තය නේද? නිෂ්පාදන අතිරික්තය නේද? මෙතනදී කියන්නේ මොකද්ද? ආර්ථික බදුකුලිය. මට දැන් නම් දෙන්න. භාණ්ඩ හා සේවා වෙළඳපොළ පැත්තෙන් මේකට කිව්වේ මොකද්ද? TVC. නැත්තම් කිව්වා නිෂ්පාදකේ අඩුම වශයෙන් බලාපොරොත්තු වෙන ආදායම. පැහැදිලිද? මේ එයාගේ පැත්තෙන් භාණ්ඩ හා සේවා වෙළඳපොලේ මේකට කිව්වා නිෂ්පාදන අතිරික්තය. නමුත් සාධක වෙළඳපොලේදී ඒකද කියන්නේ? සාධක වෙළඳපොලේ ඒකද කියන්නේ? නෑ. සාධක වෙළඳපොලේ මෙයා අඩුම වශයෙන් බලාපොරොත්තු වෙන ආදායම හිවත් අඩුම වශයෙන් බලාපොරොත්තු වුණු වැටුප 52500ට කියනවා සංක්‍රාම ඉපයුම්. ඇත්තටම යාට ඊට වඩා වැඩියෙන් ලැබෙනවා නම් ඒ ටිකට කියනවා ආර්ථික බදුකුලිය කියලා. එතකොට නිෂ්පාදන අතිරික්තය සමාන වෙන්නේ කාටද? නිෂ්පාදන අතිරික්තය සමාන අදහසක් එන්නේ කාටද? ආර්ථික බදුකුලියට. මෙන්න බලා ගන්න මං කියනවා. හොඳේ. මේ ශ්‍රමිකයා අඩුම වශයෙන් රුපියල් 20ක මුදලක් බලාපොරොත්තුෙන් හිටියා. අඩුම වශයෙන් කීයක් බලාපොරොත්තුෙන් හිටියද වැටුප? රුපියල් 20ක්. මෙයාට සත්‍ය වශයෙන් වෙළඳපොලේ දැන් වැටුප ලැබෙනවා කීයක්ද? 50. කීයක් ලැබෙනවද වැටුප? 50. එක ශ්‍රම පැයක් සම්බන්ධයෙන්. හොඳද? එක ශ්‍රම පැයක් සම්බන්ධයෙන්. එක ශ්‍රම පැයකදී මෙයාගේ සංක්‍රාම ඉපයුම රුපියල් 20යි, ආර්ථික බදුකුලිය රුපියල් 30යි. පේනවද ළමයිට වෙනස? සංක්‍රාම ඉපයුම රුපියල් 20යි, ආර්ථික බදුකුලිය 30යි. සාධක වෙළඳපොලක් පැත්තෙන්. මේකේ දැන් එක ශ්‍රමිකයෙක්ටනේ. ඉතින් මේ ඒ ශ්‍රම පැය එකකටනේ. ඉතින් ශ්‍රම පැය 1500කට මෙයා අඩුම වශයෙන් බලාපොරොත්තු වෙනවා වැටුප කීයක්ද? 52500ක්. මෙයාට සත්‍ය වශයෙන් වැටුප ලැබෙනවා කීයක්ද? සත්‍ය වශයෙන් වැටුප ලැබෙනවා කීයක්ද? 75000ක්. අන්න බලන්න. ඉල්ලන්නේ 52500යි වැටුප. ඒක තමයි සංක්‍රාම ඉපයුම. සත්‍ය වශයෙන් ලැබෙනවා කීයක්ද? 75000ක්. ඉතින් සත්‍ය වශයෙන් ලැබෙන ටිකෙන් බලාපොරොත්තු වෙන ටික අඩු කරාම එන්නේ මොකද්ද? ආර්ථික බදුකුලිය. ඕක දාලා ලියා ගන්න. මෙතන දාගන්න ආර්ථික බදුකුලිය. මෙතනට දාගන්න සංක්‍රාම ඉපයුම කියලා. මොකෝ චලනි? හරිද? චලනි? ප්‍රශ්නයක් තියෙනවද අහන්න? ලියා ගන්න ඉතින්. දිමන්ත ඔයාලට ප්‍රශ්නයක් ඇත්තෙම නැහැනේ. මේක තව පැහැදිලි කරන්න ඕන නම් කියන්න. තව ඕනද? චලනි? ඇතිද? දිමන්ත ඇතිද? දිමන්තට ඇතිනේ. මේකේ කියන්නේ මෙච්චර සරල අදහස. රුපියල් 20ක් වැටුප දියන් පැයක් වැඩ කරන්න. එතකොට පැය 1500ක් වැඩ කරවතින් 52500ක මුදලක් ඉල්ලනවා. ඒකට කියන්නේ සංක්‍රාම ඉපයුම. ඒ 52500 ලැබුණොත් එයා ඒකේ තියන්න පුළුවන්. 52500ට වඩා අඩු වුණොත් එයා තවදුරටත් ඒ කර්මාන්තය වැඩ කරනවද? වැඩ කරනවද? වැටුප 52500ට වඩා අඩු වුණොත් එයාගේ අර දවස් පැය 1500ක් වැඩ කරවතින් නෑ. එතකොට ඒකට තමයි කියන්නේ සංක්‍රාම ඉපයුම. සංක්‍රාම ඉපයුම ලැබුණොත් එයා ඒකේ ඉන්නෝ. ඒකයි කියන්නේ පවත්නා කර්මාන්තේ රඳවා තබා ගැනීමට උපයාගත යුතු අවම වැටුප. නැත්තම් අවම ඉපයීම. මේක ආර්ථික බදුකුලිය. මේක සංක්‍රාම ඉපයුම. සංක්‍රාම ඉපයුම. ඔය පිටු අංක 67 තියෙන අභ්‍යාසයේ ගාන තමයි අපි ගත්තේ. ඒක අඳින්න ඕනේ නැහැ. ඔක අර මේ රූප සටහනේ දක්වලා තියෙනවනේ දැන්. පිටු අංක 67 තුන්වෙනි කොටසට උත්තරේ ලියන්න. සමතුලිත අවස්ථාවේ සේවා නියුක්තිකයන් ශ්‍රමිකයින් උපයන මුළු අය භාරය. ඒ කියන්නේ මෙන්න උපයන මුළු අය භාරය මේ 75000. කොපමණද? එයින් කොපමණයක් ආර්ථික බදුකුලියද? ඒ කියන්නේ නිෂ්පාදන අතිරික්තය යගේ ලිව්වම හරි ආර්ථික බදුකුලියට විචල්්‍ය පිරිවැය යගේ ලිව්වම හරි මොකටද? සංක්‍රාම ඉපයුම. වතර පැත්තෙන් මතක තියාගන්න. විචල්්‍ය පිරිවැය සමානයි සංක්‍රාම ඉපයුම් කියන එක්කෙනාට. පැහැදිලිද? පැහැදිලිද? ආර්ථික බදුකුලිය සමානයි කාටද? නිෂ්පාදන අතිරික්තය කියන එක්කෙනාට. ඒ භාණ්ඩ හා සේවා වෙළඳපළක මේ නිෂ්පාදන සාධක වෙළඳපළ. සංක්‍රාම ඉපයුම කියන කොටස ලැබුණොත්, ඒ අවශ්‍ය ප්‍රමාණය ලැබුණොත්, එයා ඉල්ලන ප්‍රමාණය ලැබුණොත්, එයා ඒ කටයුත්තේ තව දුරටත් නැත්නම් ඒ නිෂ්පාදන කටයුත්තට එයා තව දුරටත් දායක වෙනවා. කියන අදහස තමයි එකකින් කියන්නේ.
හරි. දැන් මම මේ නිකන් මේ අහන්නේ. මේ බලන්නකෝ. දැන් භාණ්ඩ හා සේවා වෙළඳපොළක් පැත්තෙන් හිතන්න හොඳේ පොඩ්ඩක්. භාණ්ඩ හා සේවා වෙළඳපොලේ මං කියන එක හොඳට අහන්න හොඳේ. භාණ්ඩ හා සේවා වෙළඳපොලේ තිබ්බ නේද අර උපරිම මිල පාලනයක් මේක යටින් දැම්ම මතකයි. මේ බලන්නේ. අලු උපරිම මිල පාලනයක් දැම්ම නේද මේ සමතුලිත මිලට යටින්? අවම මිල පාලනයක් දැම්ම නේද සමතුලිත මිලට උඩින්? සමතුලිත මිලට උඩින් දැම්ම නේද? මේකට සාමාන්‍යයෙන් රජයේ මැදිහත් වෙලා උපරිම මිල පාලන දාන්නේ මේකට දාන්නේ අවම වැටුප් නියම කරන්න. මොනවයි නියම කරන්නේ? අවම වැටුප්. මොනවයි නියම කරන්නේ? අවම වැටුප්. අවම වැටුප් නියම කරනවා කියන්නේ අර අවම මිල පාලන කතාවක ගානමයි නේද ඇති වෙන්නේ? අවම මිල පාලන ගානම කතාවමයි නේද ඇති වෙන්නේ? ඉරට උඩින් එන්නේ. ඒකමයි වෙන්නේ. එතකොට වෙළඳපොළ තුල ශ්‍රමය අධිසැපයුමක් හට ගන්නවා. මොනවයි හටගන්නේ? ශ්‍රමය අධිසැපයුමක් හට ගන්නවා. අවම වැටුප් මිල පාලනයක් දැම්මොත් හොඳේ මිල 60ක් ගෙවන්න. අපිට මෙයා කියනවා මෙයා කාටද මේ ඉල්ලුම් කරුවන්ට කියනවා මේ 60ක් ගෙවන්න. එතකොට එතකොට ඒ ගානට තමයි යන්නේ. ඒකේ දාන්නේ කාව ආරක්ෂා කරගන්නද? ඒව දාන්නේ කාව ආරක්ෂා කරගන්නද? අවම වැටුප් ගේන්නේ කාව ආරක්ෂා කරගන්නද? ශ්‍රමය සපයන ශ්‍රමිකයා ආරක්ෂා කරගන්න. නේද? කම්කරුවන්ගේ අවම වැටුප 1000ක්. දෛනික වැටුප 1000ක් කරන්න කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් වෙලා. යා අඩුම වශයෙන් මෙතන ඉල්ලනවා අඩුම වශයෙන් අන්න එතන ඒ වෙළඳපොළට අදාළව වෙළඳපොළ යන්තම් මෙන්න. ඒ වෙළඳපොළට අදාළව වෙන්දනම් මෙන්න. අපි හිතමු ඒකට අදාළ වෙන්දයි කියලා නිකමට. එහෙනම් මෙතනගේ 1000යි. අවම වැටුප කීයක් ඉල්ලන්නේ 1000යි. එතකොට සමතුලිත වැටුප 1250ක් ඔය වගේ වෙන්න පුළුවන්. උපරිම වැටුප දෙන්න කැමති 1500ක් වෙන්න පුළුවන්. ඒකේ මොකක් හරි තලයක් අනුව සේවකීන්ගේ තල නැත්තම් සේවකීන්ගේ තියෙන මට්ටම් අනුව ඒ වෙනස් වෙන්න පුළුවන්. එතකොට සංක්‍රාමී පෙයුම් කියන්නේ මොකද්ද? කිසියම් නිෂ්පාදන සාධකයක් පවතින කර්මාන්තයේම මේ රඳවා තබා ගන්න දෙන්න ඕන ගාන. නැත්තම් උපයන්න ඕන ආදායම. පැහැදිලිද? ආර්ථික බදුගුලිය කියන්නේ ඒ ප්‍රමාණයේ ඉක්මවා උපයන කොටස. හරියට නිකන් භාණ්ඩ හා සේවා වෙළඳපොලේ නිෂ්පාදන අතිරික්තයට සමානයි ආර්ථික බදුගුලිය කියන එක්කෙනා. සාධක වෙළඳපොලේ සංක්‍රාමී පෙයුම් සමානයි කාටද? භාණ්ඩ හා සේවා වෙළඳපොලේ PVC ට. අතකයි නේද ගියන් දෙක හොයන විදිය? ගානක් ආවොතින් මේකට සාමාන්‍යයෙන් තාම නම් ඇවිල්ලා නැහැ අවම වැටුපක් නියම කරෝතින් ශ්‍රම වෙළඳපොලේ මොකක් හටගයිද? පැහැදිලිද? එහෙම ඒවා එන්න පුළුවන්. ඒවා සාමාන්‍යයෙන් ලොකුවට දාන්නේ MCQ එකක් තමයි දැම්මොත් දාන්නේ. එතකොට බලන්න ඕන දැන් මෙහෙම තිබ්බොත් මේ බලන්න. මේ පැත්තේ මිල කියලා දෙන්නේ වැටුප හොඳේ. වැටුප ප්‍රස්තාරයක් දාලා තිබ්බොත් මේ පැත්තේ ශ්‍රම පැය ගාන කියලා. අන්න එතකොට තියෙන්නේ වැටුප් වෙළඳපොලක්. එතකොට තියෙන සාධක වෙළඳපොලක්. පැහැදිලිද? MCQ එකකට ආවොතින් හොඳට අඳුර ගන්න බලන්න. භාණ්ඩේ මිල කියලා තිබ්බොතින් භාණ්ඩ හා සේවා වෙළඳපොලක්. එතකොට මේක නිෂ්පාදන අතිරික්තය මේක total variable cost. මේක මුළු අලෙවි ආදායම. මෙතන වැටුප් කියලා දීලා තිබ්බොතින් මේක ආර්ථික බදුකුලිය මේක සංක්‍රාමක ඉපයුම මේක ඒ සාධකයේ සපේන සාධක සේවා හිමියාගේ මුළු අලෙවි ආදායම. සාධක වෙනුවෙන් ලැබිච්ච මුළුම ආදායම. දීපල ආදායම. පැහැදිලිද? හරි. තාම මොනවද දැනගන්න ඕන? සාධක වෙළඳපොළ ඉවරයි ඉතින්. තාම මොකක්ද උගන්නන්න තියෙන්නේ? අවුල් තියෙන කට්ටිය ඉන්නව නම් අහන්න. ප්‍රශ්න තියෙනව නම් අහන්න. ඉවර නෑ දුවන්න එපා පොඩ්ඩක් ඉන්න හොඳේ. තව චුට්ටක් තියෙනවා. තව එක තැනක් තියෙනවා මේක ඉවර වෙන්න. ඔක තේරුණාද දිමන්ත ඔයාට මොකක්වත්? ඔයා total variable cost එක දන්නවද? ඔය එක දවසක් කරන ටික ඊළඟ දවසට වැදගත් කියන එක මතක තියාගන්න. චල්ලි මොකද අත්තේ? මං කියන එක චල්ලිට ඇහෙන පැයක් විතර කියලා මං හිතන්නේ. මොකෝ තත්ත්වය කියලා ඇහුවේ. ඒක ඇහුණා ඒ වෙලාවමනේ. හරි. ඉතින් තව මොකොත් ඕනේ නැහැ. අපෙන් අහන්නේ ඔච්චරයි. අපෙන් අහන සංක්‍රාමී පෙයුම් කියන්නේ මොකද්ද? එතකොට මොකද්ද ලියන්නේ? කිසියම් ශ්‍රමිකයෙක් නැත්නම් කිසියම් නිෂ්පාදන සාධකයක් තියෙන කර්මාන්තේ මෙයා දැන්ට ඉන්න කර්මාන්තයක් තියෙනව නේද? ඒකේ රඳවා තබා ගන්න ගෙවන්න ඕන අවම වැටුප නැත්නම් අවම මුදල. ඉතින් එයාට ඒක එයාගේ ආවස්තික පිරිවැය. ඇත්තනේ. දැන් මම වුණත් මේකෙන් ලැබෙන වැටුප අන්න බලා ගන්නකො මගේ පැත්තේ. මම මේකෙන් බලාපොරොත්තු වෙනවා අවම වැටුප කීයද? 52500ක් පන්ති කිරීමෙන්. 52500ට වඩා වැඩියෙන් ලැබුණොත් මම මේකේ ඉන්නවා. හැබැයි 52500ට වඩා අඩුවෙන් ලැබුණොත් මම මේකේ ඉන්නවද? ඉන්නවද? නෑ ඊට වඩා හොඳයි වෙන එකකට යනවා මං. ඊට වඩා වැඩියෙන් ලැබෙන එකකට යනවා. එතකොට මෙතන මේ පොඩි ගාණක් වෙනුවෙන් මං කැප කරනවද කාලේ? මගේ ශ්‍රමය සපේනවද? නෑ ඉතින් ශ්‍රම සපයුම කියන්නේ
ශ්‍රම සැපයීමේදී සංක්‍රාම්‍ය ඉපයීම කියන්නේ අඩුම වශයෙන් බලාපොරොත්තු වන වැටුප්පල එකතුව ආර්ථික බදුකුලිය කියන්නේ ඊට වඩා ප්‍රමාණය ඉක්ම වූ කොටස. හරි නේද? ඊළඟට මොකෝ තත්ත්වේ දුලානි ආයේෂ දාන තත්ත්වේ නිත්‍ය දප්සර මොකෝ මන්ති පමාය නිමාෂා මන්දි හරි නම් හරි නෑ නම් නෑ කියලා දාන්න ප්‍රශ්නයක් තියෙන කට්ටිය ඉන්නවනම් අහන්න. ඒ වචන දෙක පාඩම් කරගන්න ඕන. හොඳේ සංක්‍රාමී පියුම් කියන්නේ අඩුම වශයෙන් බලාපොරොත්තු වෙන ගාන. නිෂ්පාදන අතිරික්තය සමානයි ආර්ථික බදුකුලියට. වැඩියෙන් තියෙන ටික. වැඩියෙන් තියෙන ටික. එතනින් එහා පැත්තේ ටිකට යන්න. එතනින් එහා පැත්තේ මම මැසේජ් එකකින් බලනවා තව කාට හරි අවුලක් තියෙනවා නම් අහන්න. මේවා ආයේ මේ තියාගෙන එක්සෑම් ලං කරලා මේවා ඉන්නේ නැහැ. මේවා එකපාර කරලා දෙන්නේ. MCQ එකක් ආවොතින් ගොඩ දා ගන්න ඕන හින්දා. පිරිවැය පාඩමේ අවසාන කොටස. පිරිවැය පාඩම අන්න මේ දැන් බැරි කට්ටිය පිරිවැය පාඩමේ අවුල් තියෙන කට්ටියට මේ බදාදා උදේ ඉඳන් බදාදා උදේ 9:12 තියෙනවා හොඳේ. මේ බදාදා ඉඳන් උදේ 9:12 තියෙනවා. පිරිවැය පළවෙනි තැන ඉඳන් යනවා. හීනවන පළදා නීතියේ ඉඳන් හීනවන පළදා නීතියේ ඉඳන් යනවා. හරි. කෝ අනිත් කට්ටිය නෑනේ. අනිත් අයව මෙරළද? කාංචන හංසමාලි. නිශාදි කෞශල්‍ය ඔයා කෝ? ඔයාගේ යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ඉන්නවා. තාරුක සැරින් සැරේ යාවේ කොල්ල මන් දන්නේ නැහැ. ඒ හින්දා පොඩ්ඩක් බලන්න රෙකෝඩින් එක මට දැක්කව සිග්නල් අවුලක් එනවා යාගේ. ඉවර නෑ ඉන්න. කොහොමේ හිමාෂා මන්දි මගේ පන්තියේ නෙමෙයිද? අශ්මිනී මගේ පන්තියේ නෙමෙයිද? මගේ පන්තියේ ඉන්න ගම වෙන පන්තියකට යනවද? ඔය ඒක හරි මම ඒක අහන්න හොඳේ. එක්කෙනෙක් කොල්ලෙක්ගේ නම කෙල්ලෙක්ගේ නමක් දාලා අහනවා මේ එයාට තේරුණාද දන්නේ නැහැලු. එයාට තේරෙන්නේ නැති ඔයා ඉන්න පාඩුවේ හොඳේ. උන්චි ඒවා මොකෝ කිව්වද? හරි සෝරි ඉතින්. කිව්වද තේරුණා කියලා එක්කෙනෙක් කට්ටිය කියලා මං ඒ නම් ආයේ කියලා. සෝරි ඉතින්. ඉතින් හා. ඔකට බනින්න ඕනයි නේ. දැන් එන්න. දැන්ට නම් අවුලක් නැහැලු. පස්සේ තමයි අවුල් වෙන්නේ නේ. අවුල් වෙන්නේ මෙන්න මේකෙන්. මේ බලා ගන්නකො දැන්. නම්‍යතාවයක් ඇති. නම්‍යතාවයක් ඇති. හොඳේ ඇති කියලා තමයි දැන් කියන්න තියෙන්නේ. ඇති මට ඇත්ත වෙලා තියෙන්නේ එක් කරලා. මෙහෙන්න. දැන් බලා ගන්න. මේ බලන්න ඉතින්. චලනි මේ බලන්න මොකද්ද කරන්නේ? මේ බලන්න. දිමන්ත මේ බලන් ඉන්න හොඳේ. දිමන්ත බබා ඔයා බලන්න. ඔයා නැතුව නම් මේ පන්තිය එච්චර සුන්දර නෑ. පේනෝනේ. බෝඩ් එක පේනවා මාව පේන්නේ නෑනේ. ඒක අවුලක් නෑ. අපිත් කාගේ හරි මැනිකක් වෙන්නේ නැතිනේ. අපිවත් කවදා හරි රට යවයිනේ. අපිත් කාගේ හරි මැනිකක් වෙන්නේ නැති. කවුරු හරි අපිවත් ඉතින් තාක්සේරු කරලා මිලියන 25000ක් වටනවා කියයි. නැද්ද? හරි. එදාට අපිත් රට යනවා. දැන් එන්න. මෙන්න ඉල්ලුම. මෙන්න සැපයුම. එන්න. ඕන් ඉල්ලුම. ඕන් සැපයුම. ඕන්. හරිනේ. ඕන් ඉල්ලුම. ඕන් සැපයුම. ඕන් ඉල්ලුම ඕන් සැපයුම තමයි. දාලා තිබ්බද මෙනිකක් කියලා. එහෙමද මේ ඒ කියන්නේ මේ මම මේ අහන්න හිටියේ. එයා දාන ස්ටේටස් ඔයා බලනවද? ඔයාලා බලනවද? ඒ වැඩේ හරි නරකයිනේ. ඒ කියන්නේ මං වෙනුවෙන් දාපු හැම එකක්ම ඔයාලා දැන් දැකලා තියෙනවනේ. හරි. මං කියන්න ඉක්මනට හයිඩ් කරන්න කියලා කට්ටිය. එපාද? හරි දැන් මේ බලා ගන්න. දැන් මං අහනකොට දැන් අන්තභූත වෙන්න බෑ හොඳේ. මේ මොන සැපයුමක්ද දිමන්ත? මේ මොන සැපයුමක්ද? බිම නෙමෙයි තියෙන්නේ බෝඩ් එකේ. මොන සැපයුමක්ද මේ? ඒ කියනම් මේ සැපයුමක්.
ඒකී නම්ම්‍ය සැපියුමක්. හොඳේ. මේ තියෙන මොන සැපියුමක්ද? මේ තියෙන මොන සැපියුමක්ද? නම්ම්‍ය සැපියුමක්. මේ තියෙන නම්ම්‍ය බිඳුවෙන් නෙමෙයි උඩින් පටන් ගන්න තියෙන නම්ම්‍ය සැපියුමක්. මේ තියෙන මොන සැපියුමක්ද විමේෂා? අනම්ම්‍ය සැපියුමක්නේ. අනම්ම්‍ය සැපියුමක්, නම්ම්‍ය සැපියුමක්, ඒකී නම්ම්‍ය සැපියුමක්. හරි නේද? හරි එන්න. මං දැන් ඒ පැත්තෙන්නේ පැත්තෙන්නේ ඒක මතක තියාගන්න. හොඳේ. ඒක මතක තියාගන්න. මං දැන් මෙහෙම කරනවා. මම මෙහෙම පෙන්නනවා. මං කියනවා මං පාට දෙකක් ගන්නවා. මං නිල් පාට ලියන හැමතැනම එතන නිල් පාට ගාන හැමතැනම එතන අදහස සංක්‍රාම ඉපයුම්. සංක්‍රාම ඉපයුම්. හොඳේ. මං නිල් පාට කරන හැමතැනම අදහස මොකද්ද? සංක්‍රාම ඉපයුම්. හොඳද? මං කළුයිනේ කොහොමද? කළු පාට ගන්න දෙයක් නැහැ. මං ඒක එතනට ඉස්සරහට ඇවිල්ලා රූපේ කෑල්ලක් වැහුනොතින් මගේ කළු පාටින් මගේ පාටින් වැහුනොතින් ඒක ආර්ථික බදුකුලිය. හොඳේ. ඒක ආර්ථික බදුකුලිය. සංක්‍රාම ඉපයුම කියන්නේ යා අඩුම වශයෙන් බලාපොරොත්තු වෙන ගාන, අඩුම වශයෙන් බලාපොරොත්තු වෙන වැටුපොහෝ ආදායම සංක්‍රාම ඉපයුම කියන්නේ ඒක. ආර්ථික බදුකුලිය කියන්නේ අර ටික වැඩියෙන් ලැබෙන ටික ආර්ථික බදුකුලිය. දැන් මං ඇවිල්ලා කළු වෙලා වැහුණාට එකපාරට ඒක දිහා බලලා කියන්න එපා සර් මේ ඔක්කොම රූපේ තියෙන ආර්ථික බදුකුලියනේ කියලා. හොඳේ. දැන් මං කියන විදිහට බලන්න. මේ බලා ගන්න. සංක්‍රාම ඉපයුම. හොඳේ. ආර්ථික බදුකුලිය. මම නිකමට කියන්නද මේ දෙන්නගේ බෙදීම දෙපැත්තට ලියන්නේ ළමයි. බෙදීම දෙපැත්තට ලියන්නේ 150කට බෙදුනා 150කට බෙදුනා. නිකන් 50 භාගි වගේ බෙදිලා නේද? පැහැදිලිනේ? දැන් මෙහාට එන්න. මම මෙතන ලියනවා ලිය තමයි ඉන්නේ. හැමදාම ඔයා ලියනවා. මම මෙතන ලියනවා 175ක්. මම මෙතන ලියනවා 125ක්. 125ක්. පැහැදිලි නේද? එහෙන් පේනව නේද? එහෙම අදහසක් පේනවන්නේ. රූපේ බැලුවම වර්ගඵලේ පේන්නේ නැද්ද කාටවත්? පේන්නේ නැද්ද? ඒක බලා ගන්න පුළුවන් මෙහෙම. පේන්නේ නැත්තම් මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. හොඳේ. පේන්නේ නැත්තම් මෙහෙම බලා ගන්න පුළුවන්. අර ඉස්සෙල්ලා වෙළඳපොලේ හොඳේ. අර වෙළඳපොලේ මේ මුළු වර්ගඵලයගේ 75000යි නේද? 75000යි නේද? සමතුලිත මිලත් එක්ක සමතුලිත ප්‍රමාණය ගුණ කරාම 75000ක් ආවද? ආවනේ නේ. මේකේ වර්ගඵලය කීයද? 52500යි නේ. 52500යි නේ. 52500යි. ගුණ කිරීම 100. මං හරිද මේකේ වර්ගඵලය හොයන එක? 75000න් 52500 100ට කියලාද කියලා දැම්මුවම මේකෙන් කීයක්ද කියලා මට මේ ප්‍රශ්නතේ මෙතනට ගන්න පුළුවන් නේද ළමයි? පුළුවන් නේද? පුළුවන්ද චලනි? ඉතින් පුළුවන් නේ බං. ඉතින් ඇත්තනේ. මේක 75000යි නම් මං අහනවා මේකෙන් වර්ගඵලයේ ප්‍රතිශතයක් විදියට ගන්න පුළුවන් නේ. ඉතින් ඇත්ත 75000 යටට ඒක උඩ දැන් මාත් එක්ක සුළු කරමු එන්න. සර් යට බිංදු 3ක් තියෙනවා. කවුරු හරි ඉක්මනට මේක බෙදලා ඉවරලා උත්තරේ කියන්න මට. මට ගණන් බෑනේ. මැත්ස් ෆේල් නේ සර්. මැත්ස් ෆේල් වෙලා A level කරේ. A level ෆේල් වෙලා කැම්පස් ගියේ. කැම්පස් ෆේල් වෙලා පන්ති කරන්නේ. පන්ති ෆේල් වෙලා තමයි ගෙදරට වෙලා ඉන්නේ. හොඳේ. මේක පොඩ්ඩක් සුළු කරලා කියන්න 75000න් 52500 කීයද 100ට කීයද කියලා 100ට ප්‍රතිශතය දාන්න මට මැත්ස් කර ඔය මැත්ස් කරලා මැත්ස් කරන්න ඉඳලා කොමර්ස් කරන්න ආපු ඒව ටික දාන්නකෝ 170යි 170යි නේ 170යි yes thanks බොක්කලා ටික thanks හොඳේ thanks 170යි මෙයා 170යි නම් මෙයා 130යි නේද? 30යි නේද? දැන් බලන්න. හරි. 170යි 130යි. හොඳේ. ඊළඟට මෙහෙන්. දැන් ඒ වගේ කියලා හිතලා මං කියනවා හොඳට අහගන්න. හොඳේ. ඒ වගේ කියලා හිතලා මම මෙයා 170ක් කරගන්න මෙයා 130ක් කරගන්න. ප්‍රශ්නයක් නැහැනේ. ඒක ප්‍රශ්නයක් නැහැනේ. එහෙම ගන්න පුළුවන්. ඉතින් අදහසන්නේ. මෙතනට ධන 1000 මෙතනට ධන 100 ධන මේ 1000 දාලා මෙතන 1500 දාලා එහෙම හොයලිවලා මේකේ අදහසක් ගන්න පුළුවන් නේ. අරකෙම අනිත් පැත්ත හදලා ගන්න පුළුවන් අපිට. මම එතකොට මෙතනට දානවා 130ක් මේකට දානවා 170ක්. ඔන්න බලා ගන්න.
හොඳට බලන් ඉන්න හොඳේ. පන්ති ඉවරලත් හොඳට බලන් ඉන්න කැම් එක දිහා. පන්ති ඉවරනාට පස්සෙත් ඕක දිහා බලන් ඉන්න. මේ නොකොහෙවත් බලන්න එපා. හරි දැන් බලා ගන්න. ඕන් 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 හොඳේ ඕන් ඕන් තමයි ඕන් රින් කට්ටු කට්ටු. හරි ඉතින් ඔච්චරයි මට කියන්න දෙයක් නැහැ. මේක මට උගන්වන්න මම දන්නේ නැහැ. මාර වැඩි. මට ක්‍රමයක් නැහැ. ඇත්තටම මම දන්නේ නැහැ. තමයි ඒ හින්දා මේ පන්තියෙන් අයින්ට වෙන්න වෙන සර් කෙනෙක් තෝරගන්න. මෙහෙන්න. මේක හොඳට අහගන්න. මෙතන නම කියන්න. මෙතන නම කියන්න සැපියුමේ. සැපියුමේ නම කියන්න. ඒ කියනම් මේ සැපියුම. ඒ කියනම් මේ සැපියුම. ආංගෝ. හොඳට බලා ගන්න හොඳේ. මෙතන සැපියුමේ නම කියන්න. මොන සැපියුමක්ද? අනම්‍ය සැපියුම. මෙතන මක්කයි. මක්කයි. ඔය නම්‍ය සැපියුම. නම්‍ය සැපියුම. මට මේක ඕනේ නැහැ. මම මේකෙන් මේ පෙන්නුවේ නිකන් දෙයක්. මට මේක වැදගත් නැහැ. මට හොඳට කියන්න දැන්. දැන් මේ ශ්‍රම වෙළඳපළක් නේද? ශ්‍රම වෙළඳපළෙත් ශ්‍රමයට ගෙවන මිල වැටුපනේ. ශ්‍රමයට ගෙවන මිල මොකද්ද? වැටුප. වැටුප කිසියම් ප්‍රතිශතයකින් වෙනස් වුණොතින් ඒ වැටුප් ප්‍රමාණය දක්වන සංවේදීතාවයක් එක්ක ශ්‍රමයේ නම්‍යතාවයක් හට ගන්න පුළුවන් නේද? භාණ්ඩේ ඉල්ලුම් නම්‍යතාවය වගේම භාණ්ඩේ සැපියුම් නම්‍යතාවය වගේම එහෙම වගේම ශ්‍රමයේ සැපයුම් නම්‍යතාවයකුයි ශ්‍රමයේ මිල ඉල්ලුම් නම්‍යතාවයකුයි හඳුනා ගන්න පුළුවන් නේද ළමයි? දැන් ඒව දන්නේ නැතුණාට කමක් නැහැ. මේක දැක්කම පේනවනේ මේ තියෙන්නේ මොන සැපියුමක්ද? මේ තියෙන්නේ නම්‍ය සම සැපියුමක්. නම්‍ය සම සැපියුමක් නේ. නම්‍යයි. මිල වැඩි වුණොත් ශ්‍රමයට ගෙවන වැටුප මිල වැඩි වුණොත් එයා ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් ශ්‍රමය වැඩි කරනවා. එයා ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි කරනවා. තේරෙනවද දප්සර? නම්‍ය සැපියුමක්. අනම්‍ය සැපියුමක නම් කොහොමද? මිල වෙනස් කරන ප්‍රතිශතයට සමානයකින්ද? සමානයකින්ද? ඊට වඩා අඩු එකකින් සමාන එක්කෙනා මෙතන නේ. ඒව මතක් වෙන්න ඕනේ එතකොට. මිල වෙනස් වන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් හින්දා ඒ කියන නම්යයි මිල වෙනස් වන ප්‍රතිශතයට වැඩි හින්දා නම්යයි මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා අඩු හින්දා අනම්යයි. අනම්යයි. මම මේක ලියන ටික පොඩ්ඩක් බලා ගන්න. හොඳේ? මම ලියන ටික පොඩ්ඩක් බලා ගන්න. ඕක මෙන්න මේක ඇඳ ගන්න ඕන මෙන්න මෙහෙ එන්න. පිටු අංක 9 අභ්‍යාස පිටු අංක 69 අභ්‍යාස කියලා තියෙනව නේද? පිටු අංක 69 අභ්‍යාස කියලා තියෙනව නේද ළමයි? අන්න එතන පළවෙනිය මෙයා හඳුන්න. මුලින්ම උඩින් මෙහෙම ලියා ගන්න හොඳේ. රතු නිල් පාට දාලා සංක්‍රාමයේ පෙයුම් කියලා ලියන්න. කළු පාට දාලා ආර්ථික බදු කුලිය කියලා ලියා ගන්න. ඊට පස්සේ මෙයා අඳින්න මේ ප්‍රසන්ටේජ් ටික දා ගන්න ඕන අනිවාර්යෙන්. දාගන්න විනාඩි දෙකක් දෙන්නම්. එතනින් පස්සේ කාරණාව පැහැදිලි වෙයි. සැපයුම් නම්‍යතාවය දන්නේ නැති ළමයි අනිවාර්යයෙන්ම මේක ෆේල්. සැපයුම් නම්‍යතාවය කියන කොටස දැනගෙන ඉන්න ඕන. මම ඒක මේ ළඟක් වෙනකම් උගන්වලා ආයෙත් උගන්වලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. හොඳේ? මුලින්ම මේ දෙන්න ලියා ගන්න. ඊට පස්සේ මෙහෙම අඳින්න. මේ ප්‍රසන්ටේජ් දාගන්න. හොඳේ? අනම්‍ය සැපියුමක් කියලා ලියන්න. නම්‍ය සැපියුමක් කියලා ලියා ගන්න.
හරිද? පුංචි මල් කැකුළු ටික ඔයාලා වැඩ ඉවරද? සංක්‍රාමී පේයම කියන්නේ මොකක්ද? කිසියම් ශ්‍රමිකයෙකු නැත්නම් කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා කර්මාන්තයේම රඳා තබා ගන්න එයා උපයාගත යුතු අවම ආදායම. ඒ ආදායම ලැබුණොත් ඉන්නවා, ඊට වඩා අඩුවෙන් ලැබුණොත් ඉන්නේ නැහැ. ඊට වඩා වැඩියෙන් ලැබෙන ටිකට කියනවා මොකද්ද? ආර්ථික බදු කුලිය. මම ලියනවා දැන් මෙතන පොඩි කතාවක්. කොහෙන්ද පටන් ගන්න? මෙහෙන් පටන් ගමු. මෙතන පේනවනේ ඔන්න මෙතන තමයි මෙතන මේ බලන්න PES සමානයි ඩෙල්ටා QS ප්‍රතිශතයේ බෙදීම ඩෙල්ටා P ප්‍රතිශතය ඒක හරියා හොඳයි සමානයි ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P බෙදීම QS ඕක තමයි සැපියුම් නම්‍යතාවය හොයන විදියනේ ඕක තමයි සැපියුම් නම්‍යතාවය හොයන විදිය පේන්නේ නැද්ද? සැපියුම් නම්‍යතාවය හොයන සූත්‍ර දෙක ඔය මම ලියලා තියෙන්නේ. එහෙම හෙව්වම එනවා නම්‍යතා ස්වරූප පහක්. නම්‍යතා ස්වරූප පහක් එනවා. එකක් පූර්ණ අනම්‍ය සැපියුමක්. පූර්ණ අනම්‍ය සැපියුමක්. දෙක අනම්‍ය සැපියුමක්. තුන ඒකීය නම්‍ය සැපියුමක්. හතර 1 2 3 4 නම්‍ය සැපියුමක් පහ පූර්ණ නම්‍ය සැපියුමක් ඔය සාමාන්‍යයෙන් එන දේවල් නේ ඔය සාමාන්‍යයෙන් එන දේවල් මතකද ඔය ටික මේ ප්‍රතිශතක පොඩ්ඩක් කියමුද ප්‍රතිශතක ඩෙල්ටා QS ප්‍රතිශතය ඩෙල්ටා P ප්‍රතිශතය මේක නම් උඩ 100ට බිඳුවයි යට 120ක් කියලා දාගන්න අපි හිතමු මිල වැඩි වෙනවා කියලා එකමට වෙන්න. මෙතකොට මෙයාගේ ඩෙල්ටා QS ප්‍රතිශතයට වඩා ඩෙල්ටා P ප්‍රතිශතය හැසිරෙන විදියක් තියෙනවා 20යි මෙයා 110යි. එතකොට තමයි අනම්‍ය බිඳුවේ දශම ගණන් එන්නේ. මම මෙතන ලියන්නේ ඔයාලා මේ ටික ලියා ගන්න. මේ ටික ලියනවා නම් ලියා ගන්න. ඊට පස්සේ මයික් ඔෆ් කරන්න දැන් එන ළමයික් මම කරන්න. මෙතන 120යි මෙතනත් 120යි මෙතන 130යි කියලා හිතමු අපි මෙතනත් 120යි මෙතන ඉර යට 100ට බිඳුවයි උඩ 120යි ඔය ටික මතකයිද ළමයිට ඔය ටික තමයි නම්‍යතා ටිකනේ සැපයුම් නම්‍යතා ටික මතකයි නේද සැපයුම් නම්‍යතා ටික ඔය ටික දාගන්න ඉක්මනට පොඩි බොක්ස් එකක් ගහලා ඒ බොක්ස් එක ඇතුළේ දාගත්තොත් වඩාත් හොඳයි හොඳේ තව මෙතන තීරු දෙකකට වගේ තියාගන්න කැමති නම් නෙමෙයි ඕන වෙනවා ඉතින්
දැන් මේ බලන්නකෝ දැන් මම මේ ටික මේ පොඩියට ඇන්දේ මේක කලින් මට කියන්නකෝ මට කලමෙක්ගෙන් ඇහුවත් ඇති කට්ටිය දන්නව කරයි කියලා. විමේෂ මේ ටික කලින් සැපියුම් නම්‍යතාවේදී මම පෙන්නුවා නේද? ඔය ෂෝට්කට් දෙකේ ටියුට් එකේ මේ නම්‍යතා ටික තියෙනවා. දැන් එතකොට මේකේ කියලා අලුත් වෙනසක් තියනවද මේ බලන්න. මම අර අවස්ථා පහම එකපාර පෙන්නලා තියෙනව නේද? එතකොට හොඳට බලන්න අහන් ඉන්න මං කියන කාරණාව. හොඳේ. මෙන්න මෙහෙමයි අහන්නේ MCQ එකක් ඇහුවොත් එයින්. ඉල්ලුම් නම්‍යතාවයේ පැත්තෙන් අහන්නේ නැහැ සාධක වලට. සාධක වලටත් සැපියුම් නම්‍යතාවයක් තියෙනවා ළමයි. ශ්‍රමයටත් සැපියුම් නම්‍යතාවයක් තියෙනවා. පැහැදිලිද? ශ්‍රමයේ සැපියුම් නම්‍යතාවයත් අර නම්‍යතාවයේ විදියටම තමයි හැසිරෙන්නේ. ඔන්න හැසිරෙන විදිය. පූර්ණ අනම්‍ය සැපියුමක්, අනම්‍ය සැපියුමක්, ඒකී නම්‍ය ශ්‍රම සැපියුමක්, නම්‍ය ශ්‍රම සැපියුමක්, පූර්ණ නම්‍ය ශ්‍රම සැපියුමක්. ඉතින් ළමයි එතකොට හොඳට පැහැදිලි නම් මේකේ රටාව ඔන්න බලන්නකෝ. අර අවස්ථාවේ ඉදිත් බලන්න. පූර්ණ අනම්‍ය සැපියුමක් තුල සම්පූර්ණ තියෙන ආර්ථික බදු කුලිය නේද? සංක්‍රාම්‍ය පියවමක් තියෙනවද? සංක්‍රාම්‍ය පියවමක් තියෙනවද? තියෙනවද? නෑ සම්පූර්ණ තියෙන ආර්ථික බදු කුලිය. ඒකයි මම කළු පාටින් පාට කරේ. පැහැදිලිද? පැහැදිලිද? චලනි. ඊළඟට පොඩ්ඩක් බලන්න. අර අතන ඇන්ද එක්කිනානේ ආන්න බලා ගන්න. එතකොට හොඳට මං කියන එක අහගන්න. මං කියන එක හොඳට අහගන්න. මෙයාගේ ඉස්සරහින් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මේ පූර්ණ අනම්‍ය ඉස්සරහින් කියම් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. සම්පූර්ණම ආර්ථික බදු කුලියෙන් සමන්වෙන අතර සංක්‍රාම ඉපයුම් බිඳුවක් වේ. පූර්ණ අනම්‍ය සැපියුමක් ඇති ශ්‍රම සැපියුමක නම් කොහොමද ලියන්නේ? මෙයාගේ ඉස්සරහින් ලියනවා කොහොමද ලියනවා නම් ලියන්නේ? පූර්ණ අනම්‍ය ශ්‍රම සැපියුමක් ඇති වෙළඳපළක ශ්‍රමිකයාගේ සම්පූර්ණ ඉපයීම ආර්ථික බදු කුලියෙන් පමණක් සමන්විත වේ. මොකද්ද ලියන්නේ? පූර්ණ අනම්‍ය ශ්‍රම සැපයුමක් පවතින වෙළඳපළක ශ්‍රමිකයාගේ ඉපයීම ආර්ථික බදු කුලියෙන් පමණක් සමන්විත වේ. පැහැදිලිද? රටාවක් තියෙන පොඩ්ඩක් බලන්න. ඊළඟට පොඩ්ඩක් බලන්න. අනම්‍ය සැපයුමක් තියෙන තැන කොහොම ලියන්නේ? අනම්‍ය ශ්‍රම සැපයුමක් පවතින අනම්‍ය ශ්‍රම සැපයුමක් පවතින වෙළඳපළක ශ්‍රම සැපයුම අනම්‍යයි නේ. වැටුප් ප්‍රමාණය වෙනස් වෙන ප්‍රතිශතයට වඩා වැටුප වෙනස් වෙන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි ශ්‍රම සපයන පැය ගානනේ වැඩ කරන පැය ගාන එයා වෙනස් කරන්නේ. එතකොට ඒකේ වැඩි හරියක් ආර්ථික බදු කුලිය චුට්ටක් වැඩි හරියක් ආර්ථික බදු කුලිය ටිකක් සංක්‍රාමිකයුම්. ඒ කියනම් මේ සැපයුමක හරි අඩක් ආර්ථික බදු කුලිය හරි අඩක් සංක්‍රාමිකයුම්. පැහැදිලිද? චලනි රටාවක් පේනවද පල්ලෙහාට? චලනි රටාවක් දැක්කද? රටාවක් දැක්ක. දිමන්ත රටාවක් පේනවද? ඕ පේනවා. මොකද්ද පේන්නේ? කළු පාටයි නිල් පාටයි. එහෙමයි නේ. අනම්‍ය සැපියුම අනම්මනම් පුරුදු වෙන විමේෂ. ඒක දැකපු කට්ටිය පොඩ්ඩක් මට දාන්න. නිකමට බලන්න. නම්‍යතාවයේ වැඩි වෙනකොට හොඳට බලන්න. නම්‍යතාවයේ වැඩි වෙනව නේද? බිඳුවේ ඉඳන් අනන්තය දක්වා යනවා කියලා ළමයි වැඩි වෙනවනේ නේ. බිඳුව 0.0 ගණන් 1 එකත් අනන්තයත් අතර අනන්තය. නම්‍යතාවයේ වැඩි වෙනවනේ. නම්‍යතාවයේ වැඩි වෙනවා. නම්‍යතාවයේ වැඩි වෙනකොට මොකද්ද වෙලා තින්නේ? සංක්‍රාමික ඉපයුම් වැඩි වෙනවා. ආර්ථික බදු කුලිය අඩු වෙනවා. බලන්නකෝ. එන්න මෙතන මුලින්ම තිබ්බ ආර්ථික බදු කුලිය. ආපහු ටිකක් ආර්ථික බදු කුලිය අඩු වෙලානේ. මෙයා පොඩ්ඩක් මෙහෙට ඇවිල්ලා ඊට පස්සේ ආර්ථික බදු කුලිය භාගයට භාග වෙලා. ආපහු ආර්ථික බදු කුලිය භාගයටත් වඩා අඩු වෙලානේ. මෙතනට එද්දි ආර්ථික බදු කුලිය සම්පූර්ණ නෑ. සම්පූර්ණ තියෙන මොනවා වලින්ද? සංක්‍රාමික ඉපයුම් වලින්. සංක්‍රාමික ඉපයුම් වලින්. ඔය ෆස්ට් ෂයි කරලා සෙකන්ඩ් ෂයි කරන ළමයිගේ ගොඩාක් මම දැකපු තැනක් තමයි ඒ කට්ටියට මේවා මග හැරුණා. නැද්ද කියන්නේ? නිමේෂ මේවා මග හැරුණාද ඉගෙනුණාද ඔය විදිහට රටාවකට? මග හැරුණා. මේවා රටා ඔවෙන් MCQ එන ඒවා තමයි නැති වෙන්නේ. එකක් ආවොතින් අනිවාර්යයෙන් මෙච්චර ඇත්තට ගොඩක් උගන්වන්න තියෙනවා. මෙතනින් තමයි අවසානයේ වෙළඳපොලේ. නමුත් මේ රටාව අඳුනගත්තේ නැත්නම් එයා ෆේල්. එතකොට මං කිව්වා පළවෙනි තැනට කොහොමද ලියන්නේ? ලියන අදහස ළමයි කොහොමද ලියන්නේ? පූර්ණ අනම්‍ය ශ්‍රම සැපයුමක් පවතින තැනක ශ්‍රමිකයාගේ මුළු ඉපයීම ආර්ථික බදු කුලිය පමණක් වේ. පැහැදිලිද? එහෙම අවස්ථා පහක් ලියන්න. හොඳේ. මෙතනට ලියනවා නම් මෙතන මේ කොනේම යටම එක්කෙනා පූර්ණ නම්‍ය සැපයුමකට ලියනවා නම් පූර්ණ නම්‍ය සැපයුමක් පවතින ශ්‍රම වෙළඳපළක සම්පූර්ණ ඉපයීම සංක්‍රාම ඉපයීම අතර ආර්ථික බදු කුලිය ශූන්‍ය වේ. එයා බලාපොරොත්තු වෙන ගානම තමයි ලැබෙන්නේ නේ. බලාපොරොත්තු වෙන ගානම හරියට ලැබෙනවා. මෙතන නම් බලාපොරොත්තු වෙන ගානට වඩා ටිකක් වැඩියෙන් ලැබෙනවා. මෙතන බලාපොරොත්තු වෙන ගානට සමාන වැඩිපුර ගානකුත් ලැබෙනවා. මෙතන බලාපොරොත්තු වෙන ගාන අඩුයි නමුත් වැඩියෙන් ලැබෙන ගාන වැඩි.
පැහැදිලිද? ඔය ටික පැහැදිලි කට්ටිය මට රයිස් හෑන්ඩ් එකක් එවන්න. නම්‍යතාවය වැඩි වෙනකොට ආර්ථික බදු කුලිය අඩු වෙනවා. එකයි දශම පහ හොයාගන්නේ කොහොමද? කොහෙද මම 1.5 හොයාගත්තේ? 1.5 මෙතන. මෙතනද? මන් නිකන් ඔය මේක ගත්තේ මේ හොඳට බලා ගන්න. මේ ගත්තේ සැපයුමේ නම්‍යතාවය පැහැදිලිද? එහෙනම් ප්‍රශ්නේ අහන්න හරියට. ප්‍රශ්නේ හරියට අහන්න. ළමෙක් ප්‍රශ්නයක් ඇහුවේ ළමයා ආයෙ මට ප්‍රශ්නේ වන්නකෝ. එකකමාවක් පහ හොයාගන්නේ කොහොමද? පූර්ණ 9යි පූර්ණ අනම්‍යයි පූර්ණ 9යි එක වගේනේ. එහෙම එකක් නැහැ. මේ තියෙන්නේ මේ පොඩ්ඩක් බලන්න වෙනස. මේ බලා ගන්න. මම මෙතන පොඩ්ඩක් මකල උඩට ගන්නවා. හොඳේ. මෙන්න පූර්ණ 9 අවස්ථාව. පූර්ණ 9 ඔන්න. මෙන්න ඉල්ලුම. සම්පූර්ණ සංක්‍රාම ඉපයුම්. හොඳේ. එයාගේ මෙහෙම තියෙන්නේ. එයාගේ මිල 100ට බිඳුවයි ඉර උඩ 120ක් වගේ එන්න පුළුවන්. එතකොට අනන්තයයි. පූර්ණ අනම්‍ය එක්කෙනාගේ සම්පූර්ණ මෙතන ආර්ථික බදු කුලිය සම්පූර්ණ මෙතන ආර්ථික බදු කුලිය. හොඳේ. එයාගේ අර හැසිරීම ඉර උඩ 100ට බිඳුවයි ඉර යට ඕනම ගානක් 120ක් ඒ වගේ ගානක්. අඳුරගන්නේ කොහොමද කියලා බලන්න. S වක්‍රය බලා ගන්න. S වක්‍රය. S වක්‍රයේ තියෙන හැඩය බලන්න. පැහැදිලිද? S වක්‍රයේ තියෙන හැඩය බැලුවම තමයි ගානට අහුවෙන්නේ. හරිනේ? දැන් හරිද? හරිනම් මෙසේජ් එකක් දාන්න හරි කියලා. කෝ රයිස් හෑන්ඩ් එවන්න කිව්ව කට්ටිය එව්වද මට? නෑනේ. රයිස් හෑන්ඩ් එකක් එවාගෙන යන ඔයක පැහැදිලි කට්ටිය. හිමින් එවන්න නම්බු කලබල වෙන්න එපා. මෙසේජ් එකක් හරි. පැහැදිලි. එයා බොරුවට හරි දානවා. එයා බොරුවට හරි රයිස් හෑන්ඩ් එකක් කියවනවා. පැහැදිලි සර්. තේරුණා සර්. ඔව්. සර්ටත් තේරුණා. ඔයාලට තේරෙන්නේ නැති එක තමයි අවුල තියෙන්නේ. ඔය මේ තංගල්ලේ ළමයි ටිකට තේරෙන දේ ලුණුවිල සර්ට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න විදියක් නැද්ද? තංගල්ලේ ළමයිට තේරෙන දේ පොඩ්ඩක් ලුණුවිල සර්ට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නකෝ ෆිසිකල් පටන් ගත්තට පස්සේ හොඳේ. ඒ කට්ටිය දන්නේ නැහැ මේ සිද්ධිය. ඒ මොකද්ද ඒ කියන්නේ මෙහෙමයි හොඳද? ඔයාලා කලින් ගියපු කට්ටිය හිටියනේ. කට්ටිය සර් කෙනෙක් ඉන්නේ නැතිනේ. මම ඇත්ත කතාව කියන්නේ දැන්. නම් කියන්නේ නැහැ කාටවත් හොඳේ. ගුරුවරයෝ ඉන්නවනේ. ඒ ගුරුවරයා මාතරත් ඉන්නවා හෙත් ඉන්නවා. පැහැදිලිද? මාතර ඉන්න එහෙ ඉන්න ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. ඒ තුන්වෙනි එක්කෙනා තමයි මම දැන්. මම එහෙ නැතුව නෙමෙයි. එහෙ කියන්නේ මම ෆිසිකල් තාම කරේ නැහැ. මම දවසක් ගියා ගිහිල්ලා මොකද සිප්ටා කියන ආයතනයේ මාතර තමයි ඇත්තටම ප්‍රධානිය ඉන්නේ. ගාමිණී අබේකුමාරවර්ධන කවුද කියන කෙනා මාතර ඉන්නේ. මාතර සිප්ට් එකක් තියෙනවා. හෙත් සිප්ට් එකක් තියෙනවා. නමුත් එහෙ මම දන්නවා තියෙන විදිය ලුණුවිල සර් කිව්වොත් ළමයි ටික ඉන්නවා. ලුණුවිල සර් කිව්වොත් ළමයි ටික නැහැ. ඒක හරි. ඉතින් ප්‍රධානියට අපි කිව්වා අපි වැඩක් පටන් ගන්නම් 21 කට්ටියට. දැන් මම ඒ කාලේ ෆිසිකල් පටන් ගත්තා නම් අද එහෙ ඒ ටිකක් ඉන්නවා. ෆිසිකල් පටන් ගන්න බැලුවා. ඉතින් ඒ ළමයි නේ ඇත්තටම දැන් කොහොම හරි ඔය කවුද අශාන් නිශාන් ඒ කට්ටියකින් පස්සේ නිෂාදී ඊට පස්සේ විමේෂ ඔය වෙනම සෙට් එකක් දැන් හැදිලා එනවා. නැත්ති නෑ හොඳේ. ඇඹිලි පිටිය පැත්තෙනුත් ඇඹිලි පිටියේ ඉඳන් තාංගල්ලට පන් තියෙන කට්ටියයි ඒ විදිහට ඉන්න සෙට් එකක් එනවා ඉතින්. ඉතින් මේ කොහොම හරි ගාමිණී සර්ට මම කෝල් එක ගැහුවා ලුණුවිල සර්ගෙන් අහලා කියන්නම්කෝ තාම අහනවා මං හිතන්නේ. ලුණුවිල සර්ගෙන් තාම අහන්න බැරි වෙලා තියෙනවා මං හිතන්නේ. හොඳේ. ඒක ආපු කාලෙක කියයි හේතුවක් තියෙන ළමයි. පැහැදිලිද?
හේතුවක් ඒකට තියෙනවා. හේතුව ඔයාලා දකින්න. හේතුව දකින්න. ඒක විතරක් නෙමෙයි තවත් හේතුවක් තියෙනවා. එයයි බය වුණාට අපිට මොකෝ? මම දන්නවා ඉතින් ඒක හරි. ලුණුවිල සර් ඔයාලට ගෙනත් දීපු ගුරුවරයාගේ මෙහෙ ඇත්තටම ළමයි ඉන්නවද කියලා පොඩ්ඩක් හොයන්න. එතකොට තේරෙයි. හොඳේ. මෙහෙ ඉන්නවද කියලා හොයන්න. එතකොට හරි. එහෙ ඉන්නවනේ. කී දෙනෙක් ඉන්නවද? එහෙ ඉන්නෝ. ළමයි මං හිතන්නේ එහෙ ඉකෝන් සර්ලා ඉන්නවා. මම නම් ටිකක් දන්නවා. ඉතින් නැත්තේ නෑ හොඳේ. ඊට තව සර් කෙනෙකුත් ඉන්නවා ඔයාලගේ. මම දන්නවා නම කියන්නේ නෑ හොඳේ. ඒ සර් කාලයක් තිස්සේ ඔලෙවල් කොමර්ස් මාතර ඔලෙවල් කොමර්ස් කරා මම දන්නේ දැන් පෝස්ටර් කෑල්ලක්වත් නෑ. ගොඩක් ඉන්නවා ඉතින් ඒක හරි. මාර්ගයේ සර් එක තරහිනේ කොහමද? මගේ ගුරුයා තමයි සම්පත් ඒකනායක සර්. මගේ ගුරුයා තමයි ඒක හරි වුණාට ඒ අපිට පෞද්ගලික කාරණා වැඩක් නැහැ. කොහොම හරි ඉතින් අපි තාම තරුණ වැඩි ඇති ඒකයි. කමක් නැහැ. නේ. ඔයාලා 4-5 දෙනා වැඩ කරාම අවශ්‍ය වෙයිනේ. ඔයයිනේ එතකොටනේ. කොහොමද මේ කට්ටිය මොකද්ද උනේ? ඔයාලා 5-6 දෙනා මේ අනිත් පැත්තට වැඩේ කරකවල ඇරියත් එයා හොයලා දෙනවා වැඩන්න බය වෙන්න දෙයක් නැහැ. හොඳේ. එයා එතකොට කියනවා එහෙන් මෙහෙට. මේ මගේ ළමයි ටිකක් ගියා. මෙයාගේ ගියේ. ඔය ආපු කට්ටියට කියන්නේ හොඳේ. වැඩේ කරනකොට පොඩ්ඩක් වගකීමෙන් වැඩේ කරමු. ඔයාලා හරියට වැඩේ කරලා ගියොත් ඒක හරි වගේම තමයි නොපිටට ගියොත් නොපිට of course වෙලා වෙන්නේ. හරිනේ. ඊට පස්සේ ඔහොම ලියලා අන්තිම වාක්‍ය ලියා ගන්න යටින් රතු පෑනේ මෙන්න මෙහෙම. යටින් රතු පෑනේ මෙන්න මෙහෙම ලියා ගන්න. ලියාගෙන ගිහිල්ලා රැයට බත් ටිකක් කාලා හොඳ නිින්දක් දාන්න. හොඳ නිින්දක් දාලා හෙට අඟහරුවාද රැ ස්පෝර්ට් ටෙස්ට් පන්තිය. අඟහරුවාද රැ 7:10. රාජ්‍ය ආර්ථිකයේ ප්‍රශ්න ටිකක් කරන්නයි කියලා ඇති. මොනවද ප්‍රශ්න කියලා ඇති. හොඳේ මන් දන්නේ. ඒව හොයලා බලලා කරන්න. පාස් පේපර් ප්‍රශ්න පොත් පවා දීලා තියෙනවනේ හොඳේ. ලියා ගන්න අන්තිම වාක්‍ය ලියා ගන්න. කිසියම් නිෂ්පාදන සාධකයක් සඳහා ඔක ලිව්ව කොලේ හරි මේක ලිව්ව කොලේ හරි 69 පිටුවේ හරි පැහැදිලිද? මම අර ටික අඳින්න කිව්වේ 69 පිටුවේ. එතනටම මේ ටික දාලා හරි තමන් කැමති ක්‍රමයකට කොහොම හරි නෝට් එක උතනින් එච්චරයි. ඔය 70 පිටුවේ ඉඳන් තියෙන MCQ ටික බොහෝ දුරට හෙට හෝ අනිද්දා පන්තියේ සාකච්ඡා වෙයි හොඳේ රැයට. පැහැදිලිද? ඒ වගේම අර homework number 5 එක පිරිවැයනේ. ඒ ටික සාකච්ඡා වෙයි. පිරිවැය ඉවර කරපු කට්ටිය ඒ ටික කරගන්න. තව චූටි කොටසක් තියෙන පිරිවැය නැත්තේ නෑ. පූර්ණ තරංකාරී ආයතනයක දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ උපයන විදිහ ඔප්පු කරලා පෙන්නන්න තියෙන මේ කට්ටියට. ඒක කියලා දෙන්න මන්ට දාලා හොඳේ. ඒ කොටස විතරයි තියෙන්නේ ඊට පස්සේ. ආපහු බදාදා උදේ ඉඳන් මුලින්ම බදාදා ඉඳන් අර කතාවමයි. මෙන්න ඇඳ ගන්න නිෂ්පාදන මේක මේ අඳින්න මෙන්න ශ්‍රමය මෙහිමයි. බදාදා උදේ පැත්ත පළාතක නම් එන්න එපා පමණක් උන් හොඳේ. අම්මපා ගහනවා. ෆිසිකල් එක වගේ නම් ඇංගිලා ගහන්නේ කොස්සෙන්. පඩිපෙලෙන් බිමට වැටෙන්න ගහනවා. ඇංගිලා ගහන්න අතන ඉඳන් පළ දෝබිය. ෆිසිකල් හිටියා නම් ෆිසිකල් නැහැ ඉතින් මොකක් කරන්නේ? කරුමේ. ඔන්නෝම ලියා ගන්න. ලියලා යටින් ලියන්න මෙන්න මෙහෙම. කිසියම් නිෂ්පාදන සාධකයක සැපයුම් නම්‍යතාවය ක්‍රමයෙන් වැඩි වෙද්දී ඒ සාධකයේ ඉපීම තුල ඒ කියන්නේ ශ්‍රමයට තියෙන නැත්තම් නිෂ්පාදන සාධකයට තියෙන සැපයුම් නම්‍යතාවය වැඩි වෙනවා. ඇත්තනේ පූර්ණානම්‍ය අනම්‍ය බිඳුව 0.0 ගණන් 1 1ට වඩා වැඩි අනන්තය වැඩි වෙනවා කියන අදහස තමයි මේ කියන්නේ. වැඩි වෙද්දී එම සාධකයේ ඉපීම තුල ඇති ආර්ථික බදු කොළිය ක්‍රමයෙන් අඩුවන අතර සංක්‍රාම ඉපයුම් ක්‍රමයෙන් වැඩි වේ. ආර්ථික බදු කොළිය ක්‍රමයෙන් අඩුවන අතර සංක්‍රාම ඉපයුම් ක්‍රමයෙන් වැඩි වේ. හරි හෙට ඔය ටික ලියාගෙන යන්න. හෙට 7:10 අර පන්තිය ස්පෝර්ට් ටෙස්ට් පන්තිය අනිද්දාත් මොකද්ද කරන්න කියලා ඒවයි ගෲප් දාන්නේ විශේෂ සම්මන්ත්‍රණයකට. හොඳේ. මම ඒකට ඇඩ් කරන්නම් කට්ටිය අලුතෙන් ආපු කට්ටිය මැසේජ් එකක් දාන්න. නැති ගෲප් වල කට්ටිය අදාවන තවත් ළමෙක් ඒ ළමයට කියලා ඒ කට්ටියක් දාගෙන ඊට පස්සේ හරි ඉතින් තෙරුවන් සරණයි. සුත වෙලා යන්න.